අයිබෝවන් ප්‍රබෝධමත් සන්ධ්‍යාවක අපි සෝදානම් වෙන්නේ සිඩ්නි තසපුව ආරම්භ කරන්නට. සන්ධ්‍යාව ප්‍රබෝධමත් කිව්වේ මේ රටේ තියෙන වාතාවරණය හඳුනගන්නේ නැතුව නෙමෙයි. හැබැයි ධර්මයත් සමග බැඳුනහම හිත ප්‍රමෝදමත් කරගන්නට පුළුවන්. ඒ තුල අපිට තිබෙන්නා වූ ගැටලු යම් තාක් දුරකට හිතෙන් අයින් කරගෙන නැත්නම් ඒවා හිතෙන් හඳුනාගෙන අවබෝධයෙන් මේ සසරට වැටිච්ච සසරේ යන ගමන දිහා බලන්නට හැකියාවක් තිබෙනවා. ඒ බැල්ම, ඒ හඳුනා ගැනීම නැවත නැවත මේ දුක විඳීමට, එය පහ කර ගැනීමට උත්සාහ දරන අයට ලොකු ශක්තියක්. ඒ නිසා ඒ මග නියැලෙන බොහෝ ශ්‍රාවකයන් ඒක රාශී වී සිටින මොහොතයි සෙනසුරාදා සිඩ්නි තසපුව. අදත් අපි සෙනසුරාදා සිඩ්නි තසපුව වෙනුවෙන් ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කළා උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේට, පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින මොහොතේ බොහෝම ගෞරවයෙන් නමස්කාර පූර්වකව උන්වහන්සේව අද වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. එංගලන්තයේ පදිංචි නිරෝෂා වැලිකල මහත්මිය ඇතුළු පින්නතුන් තමයි අද දායකත්වයේ දරන්නේ. එයාගේ අපේක්ෂාවන් පිළිබඳවත් අපිට ධර්මානුශාසනාව තුළ පුණ්‍යානුමෝදනාවන් තුළ අහන්නට ලැබේවි. ඒ ආශිර්වාදයත් එක්ක සමස්තයක් වශයෙන් මුළු මහත් ශ්‍රී ලංකා වාසීන්ටම ඒ අතර විශේෂ කොටගත්තු මේ කොරෝනා වෛරසය නිසා පීඩාවට පත් වෙලා ඉන්න සුවහසක් ජනයාට මේ උතුම් ධර්මදේශනාවේ ආශිර්වාද බල මහිමේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා සෙනසුරාදා සිඩ්නි තසපුවේ ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ සිඩ්නි තසපුවට ඉතාම ගෞරවයෙන් දායකත්වයෙන් එකතු වෙනවා එංගලන්තයේ පදිංචි නිරෝෂා වැලිකල පින්වත් මහත්මිය ඇතුළු ඇයගේ ආදරණීය දියණිවරුන්, ඒ පවුලේ පින්නතුන් හැමදෙනාම යම් සත් ප්‍රාර්ථනාවක් ඇති කරගත්තනම් මේ දායකත්වයට ඒ සියලු සත් අරමුණු අපි දේශනාව අවසානයේදී සිහිපත් කරනවා. ඉතින් ඒ අරමුණු සියල්ලම සඵල වෙන්නට කියලා අපි මෙත්සිතින් මේ වෙලාවේ ආශිර්වාද කරනවා. පින්වත්නි, අපි හැමෝම ජීවිතේ සැහැල්ලුව සැපයක් විදියට දකිනවා. ඔබ පින්වත්නි සැහැල්ලුවක් විඳිනවයි කියලා හිතන්නේ ඒක කයට දැනෙන සැහැල්ලුවක්ද හිතට දැනෙන සැහැල්ලුවක්ද? ජීවිතේ අපි සැහැල්ලුවෙන් ඉන්නවයි කියලා අපිට දැනෙන්නේ සාමාන්‍යයෙන් හිතට. හැබැයි මේ සැහැල්ලුව කියන එක කයටත් දැනෙනවා. කයට බරගතිය කියන එකත් දැනෙනවා. එතකොට මේ කායික සැහැල්ලුවයි මානසික සැහැල්ලුවයි කෙනෙකුගේ ජීවිතේ ඇති කරගන්න උදව් වෙන සුවිශේෂ කාරණා 7ක් අද අපි ඔබට කියා දෙනවා.
සැහැල්ලුවට සාමාන්‍යයෙන් මේ සැහැල්ලු ලැහැල්ලු අපි මේ සිංහලෙන් කියන වචනේ ඇත්තටම ගැඹුරු වචනයක් පාලි වචනෙන් පස්සද්දි කියලා කියනවා. කෙනෙක් අහලා තියෙන්නත් පුළුවන්, තව කෙනෙක් අහලා නැති වෙන්නත් පුළුවන්. මොකද්ද වචනේ? පස්සද්දි. එතකොට මේ පස්සද්දියක් කියලා කියන්නේ කෙනෙකුට ධර්මයේ තුල ඇල්මක් ඇති කරගෙන හිත හසුරනකොට ඇති වෙන නිකන් අර ආනිසංශයක් වගේ එක කුසල සිතක්. පස්සද්ධියක් ඇති වෙච්ච සිතක් යම් කෙනෙකුගේ හිතේ ඇති වෙන්න නම් එයාගේ තියෙන අකුසල සිත් බැහැර වෙන්න ඕනේ. අකුසල සහිත සිතක පස්සද්ධියක් ඇති වෙන්නේ නැහැ. පස්සද්ධිය ඇති වෙන්නේ කුසල සිතකමයි. එතකොට අපි හිතක සැනසෙල්ල ජීවිතේ සැනසෙල්ල කියන එක කවුද විඳින්න ආස නැත්තේ කියලා අපි සමාජයේ දිහා හිතලා බැලුවොත් එහෙම ආස නැති කෙනෙක් හොයාගන්න නැහැ. කවුරුත් කියයිද මන් නම් සැනසෙල්ල විඳින්න ආස නැහැ. මට නම් සැනසෙල්ල එපා. මට කිසිම සැනසෙල්ලක් නැතුව ඉන්න ඕනේ කියලා කවුරුවත් කියන්නේ. හැම කෙනාම කැමති සැනසෙල්ල කියන එකට. හැබැයි මිනිස්සු බොහෝ දෙනෙක් මේ සැනසෙල්ල ලැබෙන්නේ කොහොමද කියන එක ගැන දන්නේ නැහැ. අන්නේ සැනසෙල්ල සොයන්න එක එක්කෙනා එක එක දේවල් කරනවා. Tamanට හිතන දේවල් කරනවා. මිනිස්සු සමහර වෙලාවට තමන්ගේ ප්‍රිය කරන ආස කරන දෙයක් తాවකාලිකව විඳලා ඒකෙන් සැනසෙල්ලක් හොයනවා. සමහර වෙලාවට තව කෙනෙකුට හිංසා කරලා රිද්දවීම් කරලා ඒකෙනුත් සැනසෙන මිනිස්සු ඉන්නවා. මිනිස්සු සැනසෙන්න ඇත්තටම බැලුවොත් උදේ ඉඳන් හවස් වෙනකන් හැම දෙයක්ම කරන්නේ. මිනිස්සු රස්සාවට යන්නේ සැනසෙල්ල හොයාගෙන. මිනිස්සු කන්නේ බොන්නේ සැනසෙල්ල හොයාගෙන. මිනිස්සු නිදිය ගන්නේ සැනසෙල්ල හොයාගෙන. මිනිස්සු ගෙවල් දොරවල් හදන්නේ සැනසෙල්ල හොයාගෙන. මිනිස්සු යාන වාහනයක් ගන්නේ සැනසෙල්ල හොයාගෙන. මිනිස්සෙක් කොහේ හරි ගමනක් යද්දී යාට හිතට සැහැල්ලුවක් දැනෙන විනෝද ගමනක් හරි කොහේ හරි යනවා නම් එයා හිතන්නේ ඒකෙන් සැනසීම ලැබෙනවා. සමහර මිනිස්සු තමන්ගේ විනෝදාංශ කියලා අංශ තියෙනවා. ඒගොල්ලන්ගේ හිතට සින්දුවක් අහනවා. නොහරි දෙයක් කරනවා. ඒගොල්ලෝ ඒක සැනසෙන මගක් කියලා ඒ අය හිතනවා. පින්වත්නි, සමහර අය ඒ කරන දේ තීච්ඡ සැනසීමත් නැති වෙන විදිහට සමහර වෙලාවට අර කියන්නේ තිබ්බ ටිකක් නැති වුණා කියලා. දැන් සමහර වෙලාවට සමහරු තමන්ගේ තියෙන ආර්ථික අපහසුතාවයකට ණයක් ගන්නවා. එයා හිතනවා මේ ණය ගත්තම මට සැනසෙල්ලක්. ඔය ණය ඉල්ලලා ඒ ණය අපි හිතමු බැංකුවකින් ඉල්ලලා එයාට ඒ ණය ලැබෙනවා කියලා දැනගත්තට පස්සේ හරි සැනසෙල්ලක්. ඉතින් අම්බෝ දැන් අසවල් මුදලක් ලැබෙනවන්නේ දාට කියලා. නමුත් සමහරලාට එයාට ඒ සැනසෙල්ලක් කියලා හිතුණට ඒ මුදල අතට ගන්න වෙලාවේ එයාට සැනසෙල්ලක් වගේ දැනුණට එයාගේ ජීවිතේ සැනසෙල්ල නැති කරන්නම ඒ ණය ගැනිල්ල බලපාන්න පුළුවන් වගේ මේ ජීවිතේ අපි සමහර කරන ගොඩාක් දේවල් සැනසීමට කියලා කරලා අන්තිමට තීච්ච සැනසෙල්ලත් නැති කරගන්නවා. සමහරු විවාහ වෙන්නේ සැනසෙන්න කියලා. හැබැයි විවාහ වෙච්ච දා ඉඳන් ඊට පස්සේ ඔන්න එයාගේ ජීවිතේ සැනසෙල්ල ටික ටික එයා නැති කරගන්නවා. දරුවෝ හදන්නේ සැනසෙන්න කියලා. සමහරලාට දරුවෝ නිසාම සැනසෙල්ල නැති කරගත්තු අය අපිට කතා කරන අවස්ථා තියෙන ඕන තරම් මිනිස්සු. ඒතර මේ ජීවිතවල සැනසෙල්ල කියන එක මොන දේ කරලා කොහොම හොයන්න ගියත් පින්වත්නි, සැබෑම සැනසෙල්ලක් අත්විඳින්න නම් එයා මේ සිත යම්කිසි භාවනා අරමුණක හික්මවන්න ඕනේ. මේකත් අපි මේ
සැනසෙල්ල කියන එක ධර්මයේ තුල කතා කරද්දිත් ඒකෙත් තියෙනවා පින්වත්නි යම් යම් මට්ටම්. කොටින්ම කියනවා නම් සැබෑම සැනසෙල්ල උතුම් අරිහත්වය සාක්ෂාත් කිරීමෙන්ම ලබන දෙයක් කියලා දැනගන්නට ඕනේ. කෙනෙකුට භාවනාවකදී ඇති වෙන සැනසෙල්ල කියන එකත් ස්ථිර දෙයක් නෙමෙයි. ඒකත් අනිත්‍යයි. භාවනාවකදී පස්සද්ධිය කියන සැනසෙල්ල ඇති වෙනවා. හැබැයි ඒක తాවකාලිකයි, ඒක අනිත්‍යයි. අපි පින්වත්නි අද දවසේ කතා කරන්නේ අරිහත්වයේ තුල ලබන සැනසෙල්ල ගැන නෙමෙයි. ඔබට ඔබේ ජීවිතේ මේ පස්සද්ධිය කියලා කියන සැනසෙල්ල උදා කරගන්න උපකාරී කරන කාරණා 7 හරිම සරලව සාමාන්‍ය ජීවිතය ඇති කරගන්න පුළුවන්. හැබැයි අපි මේ කියා දෙන දේශනේ ගොඩාක් වටින්නේ භාවනා කරන්න කැමති අයට. ඒ වගේම මේ දේශනාව බොහොම වටිනවා ධර්මයේ තුල හැමතිස්සෙම නිදහස් හිතක් හසුරවන්න කැමැත්ත තියෙන අයට. අපි දකිනවා දැන් ගොඩාක් තරුණ ළමයි පවා තරුණ පුතාලා දුවල ඉන්නවා හරීම කැමැති ධර්මයේ තුල පුළුවන් තරම් හිත හසුරවන්න. අතීතයට වඩා ඒක දැන් එන්න වැඩි. ඒ අයට මේ දේශනේ ගොඩක් උදව් වෙයි. පස්සද්ධිය කියලා කියන මේ සැහැල්ලුව පුංචි දෙයක් නෙමෙයි පින්වත්නි. මේ හිත හැමතිස්සෙම කෙලෙස් එක්ක මහා දැවිල්ලක 1000ක හරියට වෙහෙසටපත් කරනවනේ කෙලෙස් එක්ක. එතකොට මේ පස්සද්ධි සිතක් ඇති වුණාට පස්සේ ඒ හිතේ ඇති කරන කයේ ඇති කරන දැවිල්ල ඒ වෙහෙස සංසුන් සැපයක් බවට පත් කරනවා නම් ආන්ගේ සංසුන් සැපේ තියෙන පස්සද්ධි සම්බොජ්ජංගය වඩන්න යම් කිසි කෙනෙකුට මේ කාරණා 7 සෑහෙන වැදගත් වෙනවා. ඉතින් නිවන් දකින්න නම් මේ පස්සද්ධිය ඕනේ. පස්සද්ධිය නැති සිතක නිවනක් සාක්ෂාත් කරෙන්නේ නැහැ. පස්සද්ධිය ඇති කරගන්න මේ කාරණා ටික ඕනනම් එහෙනම් නිවනටත් මේ කාරණා උදව් වෙනවා කියන එකයි ඒකේ තේරුම. අපි බලමු මේ කාරණා 7. ඔබ සාමාන්‍යයෙන් හිතන්නේ නැති මහා වෙනස්ම කරුණු 7ක්. මේ කාරණා 7. පළවෙනි කාරණේ තමයි පනීත භෝජන සේවනතා. ඒ කියන්නේ රසවත් මිහිරි සප්පාය භෝජන අනුභවය කරන එක මේ හිතයි කයයි සැහැල්ලු වෙන්න පස්සද්ධියට උදව් වෙන කාරණාවල පළවෙනිම කරුණ. ඒක ටිකක් හිතන්න හරි අමාරුනේ. ඒ කියන්නේ නිවන් දකින කෙනෙකුට මේ ප්‍රණීත භෝජන, රසවත් භෝජන, මිහිරි භෝජන ඕනේද? ඊව මොකටද? ඔය මොනවා හරි කටුක ඔය පොඩි දෙයක් නිකන් දාගත්තම ඇතිනේ. අපි හිතනවනේ එහෙම. දැන් මේක ඇහිච්ච කෙනා ප්‍රණීත භෝජන, රසවත් භෝජන සොය යනවා නම් නිවන් දකින්න කියලා එයා මේ කියන කාරණේ වරදවා තේරුම් ගන්න කෙනෙක්. මේකෙන් කියන්නේ ප්‍රණීත රසවත් භෝජන හොයා යන්න නෙමෙයි. යම්කිසි කෙනෙකුට ප්‍රණීතයි රසයි කියලා හිතෙන, සප්පාය කියලා හිතෙන, Tamanට ගැළපෙන ආහාරයක් ලැබෙනවා නම් ඒක යම්කිසි විදිහක මේ හිතේ සැහැල්ලුව මේ පස්සද්ධිය ඇති කරන්න උපකාරී වෙනවා කියන එකයි මේකෙන් කියන්නේ. මම ඔක ලස්සන සිද්ධියක් කියන පින්වන්දි මාතික මාතා කියලා එක අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා ස්වාමින් වහන්සේලාට හරීම ගෞරවයෙන් උපස්ථාන කරනවා වස්සාන කාලෙක. තමන්ගෙම වත්තේ කුටි සෙනසුන් හදවලා ස්වාමින් වහන්සේලාව වස් සමාදන් කරවලා ඊටාම ගෞරවයෙන් උපස්ථාන කරනවා මේ අම්මා. මේ අම්මට දවසක් හිතෙනවා මාගේ ස්වාමින් වහන්සේලා ප්‍රිය කරන කැමැති වළඳන්න කැමැති දේවල් මොනවද? පින්වත්නි, මේ මාතික මාතා අම්මා ස්වාමින් වහන්සේලාගේ කැමැති අකමැති දේවල් හිතින්ම තේරුම් ගන්නවා. හොඳින් වහා වැටහෙන නුවණ තියෙන ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ කැමැත්ත අකමැත්ත භාග්‍යතුන් වහන්සේගේ හිත කියවන්නේ නැතුව තේරුම් ගත්ත උත්තමයෙක්නේ. ඒ වගේ පින්වත්නි, මේ මාතික මාතා අම්මා තමන් උපස්ථාන කරන ස්වාමීන් වහන්සේලාගේ කැමැති දානේ උන්වහන්සේලා වළඳන්න කැමැති මොනවද කියන එක මේ අම්මා
බොහෝම ප්‍රඥාවන්ත විදිහට තේරුම් ගන්න දක්ෂයි. කෙනෙකුට උපස්ථාන කරද්දී මේ ඉක්මනින්ම දෙයක් තේරුම් ගැනීමේ කියන හැකියාව ඕන කෙනෙකුට තියෙන්න ඕනේ. යමෙක් ලෙඩෙක් බලා ගන්නවා නම්, ගිලන් වෙච්ච කෙනෙක් බලා ගන්නවා නම්, ඒ කෙනාටත් ඒ ගිලාන උපස්ථාන කරන කෙනාටත් තියෙන ඕන අනිවාර්ය දෙයක් තමයි තේරුම් ගැනීම හැකියාව. මේ ගිලන් වෙච්ච කෙනාට මේ වෙලාවේ මොන වගේ දෙයක් ආහාර පාන ඕනේද? එතකොට ඒ කෙනා ඒ ගිලන් වෙච්ච කෙනාගේ කැමැත්ත විතරක් නෙමෙයි, මෙයාට මේ දේ දුන්නොත් මේ දේ සප්පායයිද, මේ දේ මෙයාට ප්‍රත්‍යද අප්‍රත්‍යද, ඒ කියන්නේ මේක ගුණද අගුණද, මේක මේ වෙලාවේ දෙන එක සුදුසුද, මේක දෙනවා නම් දෙන්න ඕනේ කොයි වෙලාවටද, මේ වෙලාවට ගැළපෙනම දේ මොනවද, හැම දෙයක්ම පින්වත්නි තේරුම් ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ තේරුම් ගැනීමේ ශක්තිය ස්වාමීන් වහන්සේ නමකට උපස්ථාන කරන කැපකරුවෙකුට තියෙන්නත් ඕනේ. මොකද සමහරලාට ඇතැම් ශික්ෂාපද වලට අදාළව ස්වාමීන් වහන්සේලා යමක් තේරුම් කරලා දෙන විදි තියෙනවා. දැන් උදාහරණයකට ස්වාමීන් වහන්සේ නමකට ඔන්න හිතන්න ආරාමයක තනකොළ ටිකක් වෙවිලා මේක ගලව ගන්න ඕනේ. මේක තනකොළ ටික කපන්න කියන්න ඕනේ. හැබැයි උන්වහන්සේලාගේ ශික්ෂාපදවලට හානියක් නොවෙන්න මේක ප්‍රකාශ කරන්න නම් ඒක ව්‍යංග්‍යාර්ථකින් තමයි උන්වහන්සේලා ප්‍රකාශ කරන්නේ. තනකොළ ටික වැඩි නේද? ඔන්න දැන් අර ඒක ඇහෙන කැපකරු කෙනා තේරුම් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මෙතනින් අදහස් කරේ මේ තනකොළ ටික ඉවත් කරන්න කියන එකයි. මේ තනකොළ ටික මෙතනින් ඉවත් වුණා නම් හොඳයි නේද කියලා හරි ව්‍යංගාර්ථයෙන් කියන්න පුළුවන්. එතකොට මේක කියනකොට අර කැපකරු කෙනාට තේරෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේකයි කිව්වේ. දැන් ඔබට මතක ඇති ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් භාග්‍යතුන් වහන්සේගේ ඔය මේ තථාගතයන් වහන්සේ කරන දේවල් ගැන පුදුම අවබෝධයක් ආනන්ද සන්නසට තිබුණානේ. මේ දේ මෙතෙන්දි වෙන්නේ මේකයි කියලා උන්වහන්සේ වහා තේරුම් ගන්නවනේ. දැන් ඔය කෝකනද ප්‍රාසාදේ හදපු දවසේ කුමාරයයි එයාගේ නෝනටයි දරුව නැති නිසා ඒගොල්ලෝ පාවඩයක් කියලා භාග්‍යතුන් වහන්සේට ප්‍රාසාදයට වඩින වෙලාවේ අදිස්ථානයක් කරගෙන තිබ්බා. භාග්‍යතුන් වහන්සේ මේ පාවඩේ උඩින් වැඩියොත් අපිට දරුවන් ලැබේවා කියලා අර බාරයක් වගේ පාවඩයක් කියලා ඉතින් භාග්‍යතුන් වහන්සේ උඩින් වඩින්න. තථාගතයන් වහන්සේ පාවඩේ ළඟට එනකන් වැඩියා. එතනින් එහාට උන්වහන්සේ නැවතිලා වැඩ ඉන්නව, වඩින්නේ නැහැ. දැන් මිනිස්සු බලාගෙන ඉන්නවා. ආනන්ද සන්නහන්සේ බැලුවා මේ දක්වා වඩින්නත් මෙතනින් එහාට නොවඩින්නත්. එහෙනම් මේ පාවඩේ තමයි බාධාව. බුදුරජාණන්සේ කිව්වේ නැහැ. ආනන්ද සන්නහන්සේ බුදුරජාණන්සේගේ හිත කියෙව්වෙත් නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ කුමාරයාට කියනවා මේ පාවඩේ අකුලන්න. ඇකුලුවට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩියා. පින්වත්නි, ආනන්ද ස්වාමීන් වහන්සේ ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේට හරිම පහසුයි. උන්වහන්සේව හැම තිස්සෙම තේරුම් අරගන්නවා. භාග්‍යතුන් වහන්සේගේ රුචි අරුචිකං තේරුම් අරගෙන කටයුතු කරන්න ආනන්ද ස්වාමීන් වහන්සේ තරම් දක්ෂ සයන්හන්සේ නමක් උපස්ථානෙට හිටියේ නෑ පින්වත්නි. ඒ පාවඩේ ඇකුලුවට පස්සේ තථාගතයන් වහන්සේ වැඩි ආනන්ද සයන්හන්සේ තේරුම් අරගෙනම කළා. ඒක ඒ නිසා තමයි වහා වැටහෙන නුවණින් අග්‍ර. දැන් ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහ රහතන් වහන්සේ උනාට නුවණින් වහා වැටහෙන කියන තැනින් ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍රයි. එතකොට මේ මාතික මාතා අම්මත් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරේ වගේ. උන්වහන්සේලාට නිතර උන්වහන්සේලා කැමති දේවල් හදලා ගෙනල්ලා පූජා කරනවා. ඒකත් එක්තරා හේතුවක් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේලාගේ භාවනාව දියුණු වෙන්න. ඒක ඒක හිතන්නත් හරි අමාරුයි. මොකද සමහරව හිතනවා ඔය සයන්හන්සලට උපස්ථාන කරන ඇතැම් ඔය දැන් ඇතැම් විට ස්වාමීන් වහන්සේලා වනසෙනසුනක භාවනානුයෝගීව වැඩ ඉන්න සයන්හන්ස නමකට කෙනෙකුට හිතනවා රසට දෙයක් හදලා ගිහිල්ලා පූජා කරොත් එහෙම මේක උන්වහන්සේලාගේ රස තෘෂ්ණාව වැඩි කරලා උන්වහන්සේලාගේ භාවනාවත් අඩු කරන්න, ඒ කියන්නේ හිතේ කෙලෙස් අවසන් හේතුවක් වෙයි කියලා එහෙම හිතන සමහරව ඉන්නවා. පින්වත්නි, තමන්ට ප්‍රණීත භෝජන පූජා කරමින් රැස් කරගන්න පිනක් රැස් කරගන්න තියෙන අවස්ථාව
තමනුත් පාවිච්චි කරගෙන ඔබ මතක තියාගන්න භාවනාවට ඇලිලා ඉන්න ස්වාමින් වහන්සේ නමකට උන්වහන්සේගේ පස්සද්ධිය පිණිස හේතු වෙන ඒ කියන්නේ භාවනාව තුළ පස්සද්ධියෙන් හිත සැහැල්ලු කරගන්නකට උපකාරී කරන කාරණා 7න් පළවෙනි එක තමයි මේ පනීත භෝජන සේවනතා කියන එක. එතකොට මේකෙදී සමහරලාවට ඇතැම් කටුක භෝජනයකදී තමන් අසනීප වෙන එකත් හේතුවක්. සමහරලාවට ඇතැම් භෝජන නිසා කය පවත්ව ගන්න අමාරු දුර්වල වෙන ස්වාමීන් වහන්සේලාට ඒ කයට ප්‍රණීත භෝජනයක් නිසා සැප පහසුවක් ලැබෙනවා. පින්වත්නි හිතක් සැහැල්ලු වෙන්න කයටත් යම් සැපයක් තියෙන්න ඕනේ. කයටත් යම් පහසුවක් තියෙන්න ඕනේ. එතකොට මේ පනීත භෝජන සේවනතා කියලා කියන පළවෙනි කාරණේ තමයි ඔය. ඕක ගොඩාක් විස්තර කරලා කියන්න දෙයක් නෑ. ඔබට තේරෙනව මොකද්ද කියලා. අපි බලමු දෙවෙනි කාරණේ. උතු සුඛ සේවනතා. උතු සුඛ. සුඛ කියනකොට මහ ප්‍රාණ කයන්න සැප කියන එක. උතු සුඛ සේවනතා. ඒ කියන්නේ සීතල උෂ්ණ ආදී මේ ඍතු වල ස්වභාවයේ උෂ්ණත්වය හෝ සීතල හෝ ආදී තියෙන මේ දේශගුණික తত্ত্বය තමන්ගේ ශරීරයට ගැළපෙන විදිහට සැප තමන්ට සැපයි කියලා හිතෙන ඍතු ගුණයක් ඇසුරු කරන එක හොඳට භාවනාවේ හිත පස්සද්ධිගත වෙන්න බලපාන දෙවනි කාරණේ පින්වත්නි. ඍතුවේ තියෙන කයට පහසුම ගුණය. එක එක්කෙනාගේ කයට විවිධත්වයක් තියෙනවා. මම දැකලා තියෙන සමහර ස්වාමීන් වහන්සේලාට සීතල පැතිවල ඉන්න බෑ ටක් ගාලා ලෙඩ වෙනවා. එතකොට දැන් මේක පොඩ්ඩක් සීතල තැනකට ගිය ගමන් ලෙඩ වෙනවයි කියන්නේ උන්වහන්සේට දුකක්. ඒතර උන්වහන්සේට සීතල නැති තැනක ඉන්න එක සැපයක්. සමහර සන්හන්සලා මම දැකලා තියෙනවා එහෙම සීතල පැතිවල ඉන්න කැමති නැහැ රස්නේ පැත්තක ඉන්න කැමති. තවත් සමහර ස්වාමීන් වහන්සේලා රස්නේ පැතිවල ඉන්න කැමති නැහැ සීතල පැත්තක ඉන්නවට කැමතියි. මම එහෙම ස්වාමීන් වහන්සේලා දැකලා තිනවා. භාවනා කරනම ඇතම් ස්වාමීන් වහන්සේලා ඉන්න උන්වහන්සේ දැන් මම දන්නේ එක සන්නස නමක් උන්වහන්සේ සීතල ප්‍රදේශයකයි ඉපදිලා තියෙන්නේ. පුංචි කාලේ හැදුන වැඩුණ එහෙම පැත්තක උන්වහන්සේට උස්නේ පැත්තකට ගියාම හරියට මේ ඇඟේ ලෙඩ එනවා. ඒ උස්නේ හරියට තදින් බලපානවා. ඒ රස්නෙත් එක්ක ශරීරයේ ඇතිවෙන දාහය උන්වහන්සේට හරිම පීඩනයක්. ඉතින් උන්වහන්සේ ඒ නිසා සීතල ප්‍රදේශයකටම යනවා. මෙන්න මේ ඍතුවල තියෙන සැපය තමන්ගේ කයට යම් විදියකටද පහසු. භාවනාවට කැමති කෙනා ආන්ගේ පහසු ප්‍රදේශයක වාසය කරන එක මේ හිත පස්සද්ධිගත වෙන්න මේ හිත සැහැල්ලු වෙන්න ගොඩාක් උදව් වෙනවා. මේවා හොඳට මතක තියාගන්න මේවා උපකාරී කරන ධර්ම මිසක් අනිවාර්ය ඕනෙව නෙමෙයි. මේකෙන් කියන්නේ නෑ සීතල පහසු පැත්තක ඉන්න ස්වාමීන් වහන්සේ රස්නේ පැත්තක ඉදී නිවන් දකින්නේ නෑ කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ. රස්නේ පැත්තක ඉන්න එක පහසු සයන්හන්සේ සීතල පැත්තක ඉන්නකොට උන්වහන්සේට හිත වැඩෙන්නේ නැහැ කියලා එහෙම මෙතනින් කියන්නේ. මේකෙන් කියන්නේ හිතේ පස්සද්ධිය ඇති කරන්න උදව් වෙනවා, උපකාරී වෙනවා. ඒක වැඩි හයියක් වෙනවා කියන එකයි මේකෙන් කියන්නේ. ඔබ හිතන්න පින්වත්නි කයට අමාරු විදිහට දරා ගන්න අමාරු විදිහේ ඍතු ස්වභාවයක් තියෙන කෙනෙක් ඒ ස්වභාවය තුල එයා යම් ආකාරයක භාවනා කරන්න ගිහිල්ලා ඒ පීඩනෙම ඉන්නවනම් දැන් අපි හිතමු සීතල පැත්තක ඉන්න අමාරු සනහසනම සීතල පැත්තක ගිහිල්ලා භාවනා කරන්න නම් කොයි වෙලාවෙත් සෙම වැඩි වෙලා උන්වහන්සේ ඉතින් බෙහෙත් කරනවා දුම් අල්ලනවා එක එක දේ කර කර සෙම වැඩි වෙලා හරි අමාරුවෙන් උන්වහන්සේ ඉන්නවනේ උන්වහන්සේට ඒ වෙලාවේ සැහැල්ලුවක් නැහැ හිතට කායිකව සැහැල්ලුවකුත් නැහැ පීඩනයක් ඒක. එතකොට Tamanට මේ කයට පහසුම ඍතු ගුණය තියෙන ප්‍රදේශයක තමන්ගේ වාසය තෝරගන්න ඕනේ. නිවන පිණිස නිදහසේ භාවනාවෙන් සුවසේ වාසය කරන්න කැමති කෙනෙකුට ඒක එක කාරණයක්. දැන් අපේ රට ඇත්තටම බැලුවොත් එහෙම ඔය උතුසුඛ සේවනතා කියන එකට මහා පුදුම රටක් අපේ රට. මොකද ඇතැම් රටවල් වල එහෙම නෑ පින්වත්නි. ගොඩාක් ලෝකේ තියෙන රටවල් වල රස්නේ කාලයක් මුළු රටටම සම විදිහට බලපානවා. ඒ කාලෙට මුළු රටම රස්නේ. ඊට පස්සේ සීතල කාලේ එනවා මුළු රටම ඒ කාලෙට සීතලයි. ඒක එහෙමයි ඒ ගොඩක් රටවල් වල.
හැබැයි දැන් අපේ රට බලන්නකෝ. රස්නේ නම් හැමදාම රස්නේ පැති තියෙනවා. සීතල නම් හැමදාම සීතල පැති තියෙනවා. මධ්‍යම නම් මධ්‍යම මට්ටමේ පැති හැමදාටම ඒ විදිහටම තියෙන පැති තියෙනවා. ඉතින් ඒ වගේ දේශ තමයි ප්‍රත්‍ය දේශ. හිතකර දේශ. මේ නිවනට හිතකරම දේශ. දැන් ඔය බලන්නකෝ සමහර අය විදේශික ස්වාමීන් වහන්සේලා ලංකාවට වඩිනවනේ. මේ ලංකාවට කියන්නේ මෙහි මහාන වෙලා සමහරලාවට සුද්ධ ඇවිල්ලා මෙහි කැලෑවල් වල උන්වහන්සේලා නිදහසේ භාවනා කරගෙන ඉන්නවා. දැන් අර අපි දන්නවා විදේශ රටවල වින්ටර් කාලේ ආවට පස්සේ ඉතින් සීතලට කීකේව ඇඟට පුරවගෙන ඇඳගෙන හරිම අමාරුයි. සමහරලාට හිම වැටිලා මිනිසුන්ට දානේ ටිකක්වත් ඒ හාමුදුරුවන්ට ගෙනල්ලා දෙන්න විදිහක් නැහැ. සමහරලාට පන්සලට එන පාරවල් ඔක්කොම හිමින් වැහිලා මොනවා හරි දේවල් ගබඩා කරගෙන ආහාරයට ගන්න හරිම කටුකයි ඒවා. ඒක හරි දුකක්. එතකොට දැන් මේ කියන උතුසුක සේවනතා කියන එක දෙවෙනි කාරණේ. ඒකත් තේරුම් අරගන්න. Tamanට පහසුම ඍතු ස්වභාවයක් තියෙනවා. සීතල උණුසුම මධ්‍යම මේ ඕන එක භාවනා කරන කෙනෙක් මේක තෝරගන්න පුළුවන් නම් දක්ෂ වෙන්න. ඒක තමන්ගේ පස්සද්ධියට ලොකු පහසුවක් වෙනවා. තුන්වෙනි එක තමයි ඉරියාපත සුඛ සේවනතා. තුන්වෙනි කාරණේ. අපි සිතේ තසපුවේ විවිධ මාතෘකා තෝරගන්න ඕනේ. මේ අපි වෙනද කතා නොකරපු කතා කළ යුතු සුවිශේෂ කාරණයක් මේ අදත් කතා කරන්නේ. හිත වැඩෙන්න කෙනෙකුට පහසුව පිණිස උදව් වෙන කාරණා අතරේ හිතේ සංසිඳීම ඇති කරගන්නවා කියන එක සුවිශේෂයි. පස්සද්ධිය ඇති කරගන්නවා කියන එක ඒක ඕනෙමයි. ඒ කුසල සිත ඇති කරගන්න මේ කියන කාරණා පිටින් උදව් වෙන දේවල්. ඉරියාපත සුඛ සේවනතා. ඒ කියන්නේ මොකක්ද? අපි සමහර ඉරියව් තියෙනවා අපිට හරි පහසුයි ඒ ඉරියව්වෙන් ඉන්නකොට. දැන් හිතන්න ඕකේ නම් කෙනෙකුට හිතෙනවා මේ මට නම් හාන්දුරන්නේ නිදිය ගන්න ඉරියව්ව තමයි පහසුම ඉරියව්ව කියලා. ඒක ඇත්ත. ඒකේ තියෙනවා මේ ඔය නිදාගෙන ඉන්නකොට තියෙනවා මේ ස්පර්ශ වෙන ඒ ඉරියව්වේම සැපයක්. ඒ සැපයට කෙනෙක් අහු වුණොත් එහෙම එයාට ඒ සැපෙත් එක්ක එහෙම නිින්ද යනවා. අය භාවනාවක් වෙන්නේ නැහැ. ඒකට අහු වුණා කියන්නේ මායයට අහු වුණා තමයි. දැන් මේ එකක්වත් මේවා කියන්නේ ඇලෙන්න නෙමෙයි. මිහිරි භෝජන, මිහිරි දේශගුණ ඒවා ඇලි ඒකෙන් ඒවා විඳ ඉන්න නෙමෙයි. කටුක දෙකදී තියෙන 10 නැති කරගන්න විතරයි මේ උපකාරී කරගන්නේ. එතකොට පින්වත්නි මේ ඉරියව්වලදී තමන්ට භාවනාවට ගැලපෙන ඉරියව්වයි තෝරගන්න ඕනේ උතන. තමන්ට හිටගෙන ඉන්නවා නම් ඔබට මතකද රුවන්වැලි සෑය ළඟ මහා සෑය ළඟ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ නිතරම ඇවිල්ලා දැන් නම් උන්වහන්සේ අපවත් වෙලා ගොඩාක් ලංකාවේ බොහෝ දෙනෙකුට මතක උන්වහන්සේ හිටගෙන තමයි භාවනා කරන්නේ. මහා සෑය දිහා බලාගෙන හිටගෙන දවසම ඉන්නවා දාන වන්දන වෙලාවල් ටික හැරෙන්න. දවසම හිටගෙන ඉන්නවා. ඒක උන්වහන්සේට සැපයක්. ඒ හරි දුර්ලභ චරිතයක්. ඒ හිටගෙන භාවනා කරන එක ඒ සැපයක් වෙච්ච හාමුදුරු කෙනෙක්. එතකොට මම හිතන්නේ සීල කුටිය හාමුදුරුවෝ කියලා තමයි ඒ කාලේ ගොඩක් අය දැනුවත් වුණා. උන්වහන්සේ අපවත් වුණාට පස්සේ බොහෝ දෙනෙක් අතර සමහර ඉන්නවා වාඩි වෙන ඉරියව්වට වැඩිය ඉරියාපත වලට එහෙම සක්මන් කරන එක පහසුයි කියලා හිතන අය ඉන්නවා. නේ එහෙම මම දැකලා දෙනවා. එහෙම ඇතම් ස්වාමීන් වහන්සේලා දවසම සක්මන් කරනවා. උන්වහන්සේට සක්මනේ ඉරියව්ව මේ පස්සද්ධිය ඇති කරගන්න ලොකු පහසුවක්. ඒතර වාඩි වෙන ඉරියව්වට කැමති ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අන්නේ Tamanට කැමති ඉරියව්ව තෝරගන්න ඕනේ භාවනාවට. ඔන්න ඔය සැපම ඉරියව්ව Tamanට පහසුම ඉරියව්ව නිතර තමන්ගේ භාවනාවට හසුරවන එක තුන්වෙනි කාරණේ පින්වත්නි පස්සද්ධිය ඇති කරගන්න උදව් වෙන තුන්වෙනි කරුණ. දැන් අපි කරුණ තුනක් කිව්වා. පනීත භෝජන සේවනතා, උතු සුඛ සේවනතා, ඉරියාපත සුඛ සේවනතා. ඊළඟ කාරණේ හරිම වටින එකක්. මජ්ජත්
පයෝගතා. මොකද්ද? මජ්ජත්ත පයෝගතා. තමන්ටත් අනිත් අයටත් මේ ලැබිලා තියෙන දේවල් කුසල අකුසල කර්මය නිසා බව හැම වෙලාවෙම මදහත් සිතින් දැනගෙන ඉන්න එක. තමන්ට ලැබිච්ච දේවල් ඒ කුසල අකුසල කර්මයට අනුවයි තමන්ට ලැබිලා තියෙන්නේ කියලා තේරුම් අරගෙන වාසය කරන එක ඔය පස්සද්ධියට හරි උදව්වක් කියනවා. ඒක හරිම වටිනවා. ඒ කියන්නේ සමහර වෙලාවට පින්වත්නි එකම ආරාමේ එක්තරා ස්වාමීන් වහන්සේ නමකට ඊටාම හොඳින් සීවලි ස්වාමීන් වහන්සේ ගමුකෝ. සීවලි හාමුදුරන්ට නිතරම හැම දෙයකින්ම පහසුවෙන් ලැබෙනවා. දැන් ඒ ආරාමෙම තමයි ලෝසක ස්වාමීන් වහන්සේ ඉන්නේ. උන්වහන්සේට හරියට ලැබෙන්නේ නැහැ. එතකොට දැන් අර ලැබීමෙන් අඩු ස්වාමීන් වහන්සේ නමක් අර ලැබීමෙන් වැඩි ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන කල්පනා කරොත් මේ හාමුදුරුවන්ට හැමදේම මෙහෙම තියෙනවා ලැබෙනවා මට එහෙම ලැබෙන්නේ නැහැ නේ කියලා දැන් උන්වහන්සේට ඒ දේ ඒ විදිහට ලබන්න කියලා උත්සාහ කරමින් උන්වහන්සේ අයථා විදිහට එවැනි මිච්ඡා ජීවෙන් හැසිරෙන්න පටන් ගත්තොත් පින්වත්නි ඒ ස්වාමීන් වහන්සේට පස්සද්ධිය කවදාකවත් ඇති කරගන්න බෑ මොනවා ලැබුවත්. ඒ කියන්නේ ලබා ගත්තත් සැනසෙල්ලක් නැහැ. දෙයක් ලැබුණා කියලා හිතන්නේ අපි ලැබුණම සැනසෙල්ලක් තියෙනවා කියලා. දැන් සමහරව ඉන්නවා එහෙම ලැබිලා දැන් කී දෙනෙක් හිතනොද ලොතරැයියක්වත් ඇදුණා නම් සැනසෙල්ලෙන් ඉන්න පුළුවන්. එහෙම හිතන අය ඉන්නවා. මම දන්න බොහෝ දෙනා ওই විදියට ඔය ඒ කියන්නේ අපි සමහර පැති වලට ගියාම අපිට මිනිස්සු කියනවා අපි හඳුරන්නේ මේ අසවල් කෙනා ඔය අද ඔහොම හිටියට කෝටි 5ක් ඇදුණා. එහෙම එක එක අපිට සමහරලාට එහෙම ආරංචි වෙච්ච අය ඉන්නවා. අද අර තිබ්බ ටිකක් නැහැලු. මොකද මේ මිනිස්සු සමහර වෙලාවට තමන්ගේ අතීත කුසලයක් හැටියට ලැබුණා කියලා හිතුවත් සමහර මිනිස්සු දැන් ලොතරැයියක් ඇදෙනෙක් ගැන නෙමෙයි මම කියන්නේ. ඇතැම් කෙනෙක් මිච්ඡා ජීවෙන් ලබලා ඒ මිනිස්සු දිහා පිටින් බලන් ඉන්න අය හිතයි හරි සැනසෙල්ලෙන් ඉන්නවා කියලා. නමුත් ඒ මිනිස්සු ඇතුලෙන් දුකක් විඳින්නේ. දැන් ඔය නැති කෙනා තියෙන කෙනා දිහා හිතන්නේ සැනසෙල්ලෙන් ඉන්නවා කියලානේ. තියෙන අයගෙන් කීයෙන් කී දෙනාද පින්වත්නි සැනසෙල්ලෙන් ඉන්නේ? මොකද තියෙන අයත් ගොඩක් කලාවට අපිව ඇසුරු කරනවා, නැති අයත් අපිව ඇසුරු කරනවා. ඔය දෙගොල්ලම බොහෝ අපිත් එක්ක ඇසුරු කරද්දී ඒගොල්ලන්ගේ ඇත්ත කතා අපිත් එක්ක කියනවනේ. මට ගොඩාක් මේ නැති අය කියන දුකට වඩා තියෙන අය කියපු දුක් තමයි ජීවිතේ වැඩියෙන් ඇහිලා තියෙන්නේ. මේ මිනිසුන්ට තියෙන දුක්. ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න එක දෙයක්. ඔබට භාවනාව වැඩෙන්න නම් තමන්ගේ හිත පස්සද්ධියේ කියන්නේ සැහැල්ලු සිතක් පවත්වන්න නම් මේ මට මගේ කුසල අකුසල වලට ලැබිච්ච විදිහටයි මට මේ හැමදේම තියෙන්නේ. අරගෙනාට ලැබිලා තියෙන්නේ එයාගේ කුසල අකුසල වලට අනුවයි කියලා තමන් හිතන්න ඕනේ. දැන් බලන්න සමහර අය ඇතැම් විට මහේ ශාක්‍ය විදියට ජීවිතේ ගෙවන කෙනෙක් දිහා බලන්නේ අල්පේ ශාක්‍යව ඉපදිච්ච කෙනා හම්බෝ මෙහෙමයි කියලා. හරි වෛරයක් තියෙනවා. සමහරලාට ත්‍රිරෝද රථයක යන කෙනෙකුට ඊට වඩා ඉහළ වාහනයක යන කෙනෙක් මෝටර් බයිසිකල් එකක යන කෙනෙකුට පාපැදියක යන කෙනෙකුට සමහරලාට ඊට වඩා ලොකු වාහනයක යන කෙනෙක් දැක්කට පස්සේ වෛරී සිත් ඇති වෙන අවස්ථා අපි මේ සමාජයේ ඕන තරම් අහලා තියෙනවා, ඕන තරම් දකිනවා. ඒක කාටත් තේරෙනවා. ඒතර ඒ වෛරය ඇතුලේ ඔවුන් දන්නේ මිච්ඡා ජීවෙන් ලබලා තියන අය ඉන්නවනම් ඒක එහෙමයි. ඒ අයට ඒ අකුසලකම් ආයෙත් සසරටම කිසිවක් නොලැබෙන තැනටමපත් වේ. හැබැයි බොහෝ දෙනා අපි නොහිතුවට ඒ අයගේ ජීවිතවල අද ඒ අය එතනට එන්න අපිට නොතේරුණාට පින්වත්නි මේ මහේසාක්‍ය භාවයේ ජීවිතවලට ලැබෙන්න මිනිසුන්ගේ ජීවිතවල පිටිපස්සේ කුසල අකුසල බලපාලා තියෙනවා. දැන් සමහරව හිතනවානේ ලොකු ආහනවල යන හැමෝම වගේ ඔය හොරකම් කරලා එහෙම බැලුවොත් එහෙම හොරකම් කියන්නේ මහේසාක්‍ය විදිහට කවුරුත් උපදින්න නැති වෙන්න ඕන කියන එකයි. එහෙම හිතන මිනිසුන්ට මිනිස්සු අතරේ විතරක් නෙමෙයි මේක දෙවියන් අතරෙත් එහෙමයි.
හැමතැනම දැන් බලන්න නැදුන්ගමුවේ හස්ති රාජයාට මිනිස්සුන්ගේ කොච්චර සැලකිල්ලද. එතකොට එතන තියෙන මහේසාක්‍ය භාවයක් ඒ ඇත් කුලේ ඇතුලේ. විශේෂ ආරක්ෂාවක්, මිනිසුන්ගේ විශේෂ ආදර ගෞරවයක්, මේවා දැන් මම දැක ඕකත් බෙදාගෙන අර කතරගම වාසනා කියන ඇතාට එක පිරිසක් ඉන්නවා. නැදුන්ගමුවේ හස්ති රාජයාට තව පිරිසක් ඉන්නවා. එතකොට මේ අය අතරේ වාද භේද වෙන අවස්ථාවක් දැකලා තියෙනවා. වාසනාට කැමති අය නැදුන්ගමුවේ ඇතාට විශේෂ ප්‍රශංසා වෙනවට කැමති නැහැ. නැදුන්ගමුවේ ඇතාට විශේෂ ප්‍රශංසා මේ දෙන අය වාසනා ගැන ಗುಣ කියනවට කැමති නැහැ. මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේ හැම දෙයක් ඇතුළේ මේ ඇතාගේ පවා මහේසාක්‍ය කුසල අකුසල බලපාලා තියෙන්නේ. එතකොට ඒ හස්ති රාජයාගේ තියෙන අනුභවයේ කුසල අකුසල බව නිසා එන කීර්ති ගෝසා බලෙන් හම්බෙච්ච නෙමෙයි. ඇතා මේ මොනවත් කපටිකම් කරලා ගත්තව නෙමෙයි. ඒව මහේසාක්‍යකම. ඒ ආදරේ ගෞරවය ලැබෙන්නේ. ඒකින්ද ඒ ඇතා පෙරහැරකට ආවම ඒ ඇතා ගැන කතා වෙනවා. ඔය බුද්ධ කාලෙත් ඔය වගේ දේවල් ඕන තරම් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක තේරෙන්නේ නැති අය කියනවා මේ පෙරහැර කියන්නේ ඇත්තුම නෙමෙයි. ඒක ඇත්තකුත් තියෙනවා, ප්‍රශ්නකුත් තියෙනවා. ඇත්තටම භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් 13 වහන්සේලා වඩම්මනවා. ඒ ගැන කිසිම කතාවක් නෑ. සමහරුන්ට ඇත්තු ගැනමයි කතාව. පෙරහැර කියන්නේම ඇත්තු සමහරුන්ගේ හිත. ඇතා බලන්න තමයි පෙරහැර බලනවා කියලා යන්නේ සමහරලාවට. 13 වහන්සේ වන්දනා කරගන්න ඒවට නෙමෙයි. ඉතින් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට ඒ වාක්‍ය කියන්නේ ඒ පැත්තෙන් හිතලා නම් ඒක ඇත්ත. හැබැයි සමහර ලාවට කෙනෙකුට හිතන මොකටද මේ ඇතෙක් ගැනම හැමතිස්සම කියවන්නේ කියලා හිතනවා නම් එතෙන්දී ආ හිතන්න ඕනේ මේ ඒ සතාගේ කුසල අකුසල බව. ඒ අකුසලයෙන් නිසා සත්වාත්තික ඉපදුනත් කීර්ති ප්‍රශංසා ලබන්න, කිත්ති අසස් ලබන්න කුසලයක් තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේලාටත් එහෙමයි. ස්වාමීන් වහන්සේලා අතරෙත් සමහර ලාවට යම් ස්වාමීන් වහන්සේ නමකට මිනිසු රටේ ප්‍රිය කරනවා නම්, ධර්ම දේශනා උන්වහන්සේගේ ආසාවෙන් අහනවා නම් එතෙන්දිත් වෙලා තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේලාගේ කීර්ති ප්‍රශංසා හෝ යම් කිසි ලැබීමක් හෝ තියෙන එතනත් කුසල අකුසල බව මත. එතකොට අපි ඇතැම් වෙලාවට දකිනවා සමාජ මත ඇතැම් ධර්ම අහන අය නෙමෙයි, ධර්ම අහන්න නැති සමහර අය මත හදනවා. ප්‍රසිද්ධ වෙච්ච හාමුදුරුවරු නෙමෙයි ශ්‍රේෂ්ඨ, ප්‍රසිද්ධ නැති හාමුදුරුවරු. ශ්‍රේෂ්ඨ හාමුදුරුවරු ප්‍රසිද්ධ වෙන්න කැමති නැහැ කියලා. පින්වත්නි, කවුරුවත් ස්වාමීන් වහන්සේලා ප්‍රසිද්ධ වෙන්න බලෙන් උත්සාහ කරනවායි කියලා මම හිතන්නේ. යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් Taman දන්නා ධර්මයේ තව කෙනෙකුට සෙනෙහසින් කියලා දෙනවා නම් ඒ ස්වාමීන් වහන්සේගේ ඒ කරන කුසලයට මෙලොවම ලැබෙන විපාකයක් විදිහට උන්වහන්සේට මිනිසු ප්‍රිය කරනවා, කීර්ති ගෝසා දෙනවා. ඒක උන්වහන්සේ මේ ජීවිතේම ලබන ආනිසංසය. ඇතැම් වෙලාවට තව ස්වාමීන් වහන්සේ නම ඊටාම සිල්වත්, ගුණවත්, විවේකීව වැඩ සිටිනවා, ප්‍රසිද්ධ නැති වෙන්න පුළුවන්. ඕකේ 4 පිරිසක් ඉන්නවා. ප්‍රසිද්ධ නැති සියලු ස්වාමීන් වහන්සේලා දුස්සීලයි කියන්නත් බෑ. ප්‍රසිද්ධ නැති සියලු ස්වාමීන් වහන්සේලා අතරේ බොහෝ සිල්වතුන් වහන්සේලා, බොහෝ ගුණවතුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම ප්‍රසිද්ධ නැති ඇතැම් ස්වාමීන් වහන්සේලා අතරේ දුස්සීල ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඒ වගේම යම් මිනිස්සු අතරේ කීර්ති ගෝසා ලබන ප්‍රසිද්ධ වෙච්ච ස්වාමීන් වහන්සේලා අතරේ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා, දුස්සීල ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඉතින් ඔය 4 පිරිසම 4 තැනම ඉන්නවා. ඒක මේ සිල්වත් දුසිල්වත්කම්, ශ්‍රේෂ්ඨකම්, කීර්ති ගෝසා එක්ක මනිනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒවා කුසල අකුසල බව මත ලැබිච්ච දේවල් කියන එක දැනගන්න ඕනේ. එතකොට දැන් ඔබ හිතන්න යම් ආරාමයක ඉන්න එක ස්වාමීන් වහන්සේ නමකට ගමේ මිනිස්සු හරි ප්‍රියයි දාන ටික පවා දෙන්න. එහෙම නැති හාමුදුරුව හැම වෙලාවෙම කැලේක ගිහිල්ලා භාවනා කර කර හිටියත් අර හාමුදුරුවන්ට මට වඩා මෙහෙමයි කියලා හිතන්න ගත්තොත් එහෙම උන්වහන්සේ පීඩනය කෙරෙන්නේ. ඒ පීඩනය නිසා තමයි හැමතිස්සෙම මම මේ යමක් ලබලා තියෙන්නේ මගේ කුසල අකුසල බව මතයි, ඒ ස්වාමීන් වහන්සේ යමක් ලබන්නේ සනසගේ කුසල අකුසල බව මතයි කියලා හිතන එක තමන්ගේ සැහැල්ලුවට පස්සද්ධියට උදව් වෙනවා. ඕක තමයි මජ්ජත් පයෝගතා කියලා කියන්නේ. මධ්‍යස්තව තමන්ගේ හිත හසුරවන්න ඕනේ, පවත්වන්න ඕනේ. කුසලයේ අකුසලයේ තේරුම් අරගත්ත තැන මධ්‍යස්ත වෙනවා, උපේක්ෂා සහගත වෙනවා. එතකොට ඊර්ෂ්‍යාවල් එන්නෙත් නැහැ,
තමන් මාන්නෙන් ඉදිමෙන්නෙත් නෑ. මේවා තේරුම් අරගෙන හිත හසුරවන්න පුළුවන්. මජ්ජත් පයෝගතා. ඊළඟට පින්වත්නි වටිනාම කාරණයක් සාරද්ද කාය පුද්ගල පරිවර්ජනතා කියලා කියන අපි මේ කතා කරන කාරණා 7 පස්වෙනි එක. සාරද්ද කාය පුද්ගල පරිවර්ජනතා. ඒ කියන්නේ මොකද්ද? ඔය මිනිස්සු සමහරු ඉන්නවනේ තව කෙනෙකුට හිංසා පීඩා කරන එකෙන් සතුටක් විඳින. එක්කෝ මොනවෙන් හරි ගහනවා. සතුට එයාට එන්නේ ගහලා. මොනවා හරි රිද්දනවා. ඒකෙන් තමයි මේ මිනිස්සයා සතුටු වෙන්නේ. හරි සමහරලාට හින්ට් ගහනවා. ඔච්චම් කරනවා. ඒ කෙනෙක්ව ලැජ්ජා කරනවා. මොනවා හරි දෙයකින් රිද්දනවා. අන්නේ જાතියේ මිනිස්සෙක් ඇසුරු කරනකොට නොසන්සුන් මිනිස්යාව ඇසුරු කරන කෙනාටත් පසාදියක් ඇති වෙන්නේ නැහැ, සැහැල්ලුවක් ඇති වෙන්නේ නැහැ, පීඩනයක්මයි හැදෙන්නේ. එවැනි පුද්ගලයන්ව පින්වත්නි දුරින්ම දුරු කරලා දාන්න ඕනේ. ඒ අයගෙන් ඈත් වෙලා ඉන්න තරමට Tamanට පසාදිය ඇති කරගන්න පුළුවන්. එතකොට සමහර ලාවට ඇතැම් තැනකදී ඉවසන්න වෙන තැන් තියෙනවා. එහෙම ඈත් කරන්න බැරි පුද්ගලයෙක් නම්, Tamanගේ බැඳිච්ච පුද්ගලයෙක් නම් එහෙම ඈත් කරලා ඉවත් කරලා දාලා යන්න පුළුවන් තැනකදී. දැන් මේ මොකද මේ දේශනේ ඇහුවට පස්සේ ඇතැම් බිරිඳක් ඉන්න පුළුවන් භාවනා කරනවා. තමන්ගේ මනුස්සයා හැමතිස්සෙම ඇවිල්ලා ගහනවා, වද දෙනවා. ඊට පස්සේ හාමුදුරුවෝත් කිව්වා මේ සාරද්දකාය පුද්ගල පරිවර්ජනතාවේ මේ පස්සද්ධියට උදව් වෙනවා. මම මේ මිනිහව ඩිවෝස් කරන්න ඕනේ කියලා මේ ගෙවල් වල පෞල් ප්‍රශ්න හදාගන්න එපා. මේ බැඳීම් වලදී ඉවසන්න වෙන ප්‍රශ්න තියෙනවා. මම මේ කියන්න පිටුවත්නි යම් පුද්ගලෙක් අපි හිතමු යම් ගමක ස්වාමීන් වහන්සේ නෝ කැඩේ ඉන්නවා. ඒ ගමේ පුද්ගලයෙක් හැමතිස්සෙම මේ සන්නහන්සට රිද්දනවා, පීඩා ඇති කරනවා. දැන් වෙන ගමකට ගියත් ඒ වගේ පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතලා කොයි ගමේත් ගියාම එකයිනේ කියලා හිතන එක වෙනම දෙයක්. මෙතනදී තමන්ගේ පස්සද්ධියට, තමන්ගේ සැනසීමට, සැහැල්ලුවට යම් පුද්ගලයෙක් හැම තිස්සෙම බාධාවක් නම්, කරදරයක් නම් ඔබ එවැනි පුද්ගලයෙක්ගෙන් ඈත්ව ඉන්න එක හිතේ සැනසෙල්ල උදව් ඇති කරගන්න කරුණක්. ඒක තමයි පස්වෙනි කාරණේ සාරද්දකාය පුද්ගල පරිවර්ජනතාවය කියලා කියන්නේ. ඒකත් මතකේ තියාගන්න. එතකොට දැන් අපි ඔක්කොම කරුණු 5ක් කතා කරා. පනිත භෝජන සේවනතා, උතු සුඛ සේවනතා, ඉරියාපත සුඛ සේවනතා, මජ්ජත් පයෝගතා, සාරද්දකාය පුද්ගල පරිවර්ජනතා. 6 වෙනි කරුණ තමයි පින්වත්නි පස්සද්දකාය පුද්ගල සේවනතා කියලා කියන්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ඉන්නවා හරිම සංසුන් මිනිස්සු ඉන්නවනේ ලෝකේ. තව කෙනෙක්ගේ හිත රිද්දන්නේ, තව කෙනෙක්ගේ ගුණයක් කියලා ඒ මිනිස්යාගේ ජීවිතේ මිනිස්යාට හැමතිස්සෙම හිත සැනසෙල්ලෙන් ඉන්න උදව් කරන මිනිස්සු ඉන්න ලෝකේ. සංසිඳිච්ච මිනිස්සු. හැම වෙලාවෙම දොස් හොයා හින්ට් ගගහා අපහාස කර රිද්දා මානසික පීඩනය දිදී ඉන්න මිනිසෙක් ළඟ කවුද ඉන්න කැමති කියලා හිතන්නකෝ. තමන්ගේ හිතට සැනසෙල්ලක් ඇති කරන පුද්ගලයෙක් ඉන්නවා නම් හැම වෙලාවෙම මේ පුද්ගලයා නිසා ඒ පුද්ගලයාත් සැනසීමෙන් ඉන්න, තමන්ටත් සැනසීමක් දෙනවා නම් එවැනි පුද්ගලයෙක් තමන්ගේ අතපය හික්මෝගත්ත අතපය දිගාරින්න කැමති අය තමයි ඈත් කරන්න කිව්වේ. අතේ හිරි අරගන්න, අතපය හිරි අරගන්න ඕන අය ඈත් කරන්න ඕනේ. එතකොට මේ හික්මිච්ච අය, සංසිඳිච්ච අය ඇසුරු කරන්න පුළුවන් තරම් ඒ අයගේ ඇසුර පින්වත්නි ඔබේ සිත කය සැහැල්ලු කරලා ඔබව පස්සද්ධියටපත් කරන්න උදව් වෙනවා. සමහරවිට ඔබ ගිහි ගෙදර ඉද්දී ඔබ හැමතිස්සෙම පීඩාවෙන් ජීවත් වෙනවා නම් ඔබ එවැනි සංසිඳිච්ච ස්වාමීන් වහන්සේලාගේ ඇසුර සොයන්න. ඒ සංසිඳිච්ච ආරාමයකට යන්න. මේ ලෝකේ වැනි ආරාම තියෙනවා. ඒ ඔබටත් ඒ ආරාම වලට යන්න අවස්ථාව තියෙනවා. ඒ ඉඩ ඔබ වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා ලෝකේ කොහේ හරි. ඔබ හරියට ළඳේ ඉන්න මැඩිය වගේ ඉන්න ජීවිතේ විතරයි මගේ ජීවිතය කියලා හිතාගෙන පීඩාවෙන් ජීවත් වෙනවා. ඔබ ඇයි මේ ඉපදිච්ච ආයුෂ ටික කොහේ පීඩාවෙන් නාස්ති කරගන්නේ? ඔබට ඉතුරු වෙච්ච ආයුෂ ටික ඔබ තවත් නම් මම මේ දුක විඳින්නේ නැහැ කියලා අත්හැරලා දාලා ඔබට සැනසෙල්ල ඇති වෙන ජීවිතයකට පින්වත්නි ඔබ එවැනි පුද්ගලයෙක්ගේ අසුරට යන්න. ඒක තමයි
පස්සද්ද කාය පුද්ගල සේවනතා කියලා කියන්නේ 6 වෙනි කරුණ. 7 වෙනි එක තදදි මුත්තතා. අරවා මොනවා තිබුණත් වැඩක් නැහැ මේක නැත්තම්. මොකද්ද මේ තදදි මුත්තතා කියන්නේ? තදදි කියනකොට දි ඇවිල්ලා මහ ප්‍රාණ දිහන්න. තදදි මුත්තතා. ඒ තමයි මේ පස්සද්දි සිත ඇති කරගන්න ඕනේ කියලා හැම වෙලාවෙම මොන ඉරියව්වක් හසුරගත්තත් ඒකට නැමිච්ච හිතක් තියෙනවා. හැම වෙලාවෙම මම මේක ඇති කරගන්න ඕනේ කියලා ඒකට බර වෙලා තියෙන හිත. කොයි වෙලාවෙත් මම මේ පස්සද්දි ඇති කරගන්නවා. ඒ කියන්නේ භාවනා කරනකොට බුද්ධෝපස්ථානයක් කරනකොට මේ හැම තැනකදීම තමන්ගේ හිතට පස්සද්දි ඇති කරගන්න ඕනේ කියලා තමන්ට ඉවක් තියෙනවා. කොයි වෙලාවෙත් ඕනකමක් තියෙනවා. මේ ඕනකම ආපු කෙනා පින්වත්නි ඒ වෙනුවෙන් තමයි හැම වෙලෙම හිත හසුරවන්නේ. ඔය තදදි මුත්තතා කියන එක සති සම්පජඤ්ඤය ඇති කරගන්නත් ඕනේ. ධම්මවිචය මේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා මේ හැම සම්බොජ්ජංගයක්ම ඇති කරගන්න මේ තදදි මුත්තතා කියන එක ඕනේ. ඒ කියන්නේ තමයි කැමැත්ත තියෙන්න ඕනේ. ඒකට හිත හැමතිස්සෙම නැමිලා තියෙන්න ඕනේ. භාවනා කරන්න තදදි මුත්තතාවේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මට කොයි වෙලාවෙ මේ භාවනාවේ හිත තියාගන්න. අකුසලය දුරු කරන්න තියෙන්න ඕනේ. ඒකට නැමිච්ච හිතක් තියෙන්න ඕනේ. මම මේ අකුසල සිත දුරු කරන්න හැම වෙලේම හිත හසුරනවා. ඒක නිතර නිතර Tamanට මතක් වෙන්න ඕනේ. ඒකටම හිත බර වෙලා ඒකටම කැමැත්ත නිතර හිතේ ඇති වෙන ස්වභාවය නැත්තම් කොච්චර රස කෑම හම්බුණා, කොච්චර ප්‍රණීත හොඳ භෝජන, ඊට පස්සේ හොඳ සැප ඍතු ඕවා මොනවා තිබ්බත් වැඩක් නෑනේ. පස්සද්දි ඇති වෙන්න නම් හිත නැමෙලා තියෙන්න ඕනේ ඒකට. ඒ වෙනුවෙන් හිත බර වෙලා තියෙන්න ඕනේ. දැන් අපි හිතමු භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන තැන. ඔබට ඒ වන්දනා කරනකොට භාග්‍යවතුන් වහන්සේට උපස්ථානයක් කරනකොට භාග්‍යවතුන් වහන්සේ ළඟ ඔබට ඉන්නවා වගේ දැනෙනවා නම් හිතට මහා සැනසෙල්ලක්. දැන් සමහර කෙනෙක් රුවන්වැලි සෑය ළඟට ගියාට පස්සේ මට මගේ ජීවිතේ මහා දැනෙන සැනසෙල්ලක් තියෙනවා. ඒ සැනසෙල්ල ආයි ලෝකේ කිසි තැනක ලැබෙන්නේ නැහැ. මට ওই වාක්‍ය කියපු අය අප්‍රමාණ හම්බෙලා තියෙනවා. ලෝකේ කොහෙට ගියත් දැනෙන්නේ නැති මහා සැනසෙල්ලක් ඇයි මේ රුවන්වැලි මහා සෑය ළඟ දැනෙන්නේ? ජීවමාන බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා එකතු වෙච්ච ඒ භූමිය කියන්නේ පින්වත්නි සුවිශේෂ තැන. ඔය ස්වර්ණමාලි කියන නම හැදෙන්නෙත් ඒකනේ. ඔය නම හැදිච්ච තැන හිතන්න. දැන් අර ඔතන තිබුණ මේ රන්තෙලඹු ගහක් කපලා මේ සෑය හදන්න දුටුගැමුණු රජතුමාට ඕන වුණා කියලා බහලා තියෙනවනේ. එතකොට මේ වෘක්ෂයේ අරක් අරගෙන හිටපු දේවතාවි තමයි ස්වර්ණමාලි කියලා කියන්නේ. එතකොට මේ දේවතාවි කියන අනේ මගේ ගහ මේ විමානේ කපන්න එපා. දැන් මේ වෘක්ෂය කපලා මෙතන මේ සෑය හදන්න හිතද්දී අනේ කපන්න එපා කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇත්තනේ නෑ. ඉතින් ඔය ගහ තිබ්බ තැනම මොකටද? වෙන කොහේ හරි ඔක හදන්න තිබ්බනේ. කොච්චර තැන් තියනවද? ඒ දේවතාවි එපා කියන එකම ඇයි කරන්න ගියේ? ඊට පොඩ්ඩක් මෙහාට කරලා හදන්න තිබ්බනේ එහෙනම් කියලා හිතෙන්න පුළුවන්. රජ්ජුරුවන්ටත් එතනම හදන්න ඕන. නිකන් නෙමෙයි. ඔබ වෙනුවෙන් ඔබ වෙන විමානයකට යන්න ඔබ වෙනුවෙන් ඔබේ නම මේ මහා සෑයට තියන්නම් කියනවා. එතකොට මේසා මහා සෑයට අර දේවතාවිගේ නම තියලා ඒ ගහ කපලා එතනම හදන්න තරම් මොකද්ද හේතුව? ඔබ අහලා ඇති පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට කියනවා මේ භූමිය මේ තුන් ලෝකයේ වැඩිම ධාතුන් වහන්සේලා වඩා හිඳුවන උතුම් මහා සෑය, තුන් ලෝකෙම මහා සෑය ඉදි වෙන්නේ මෙතන කියලා කිව්වේ කවුරුවත් නෙමේ හාහා පුරා කියලා ඉසිසෙල්ලම මිහිඳු මහරහතන් වහන්සේ. එතකොට ඒ බුදවරු 4 නමම පාද ස්පර්ශ කරපු මහා පින්බිමක් මේ රුවන්වැලි මහා සෑය පිහිටපු තැන. එතකොට එතනම හරියටම එතනම මේ සෑය ඉදි කරනවා කියලා කියනකොට දේවානම්පියතිස්ස රජතුමාට ලොකු කැමැත්තක් ඇති වුණා. ස්වාමීනි අපි දැම්ම හදමු කිව්වා. නෑ මේක හදන්නේ මේකට අවශ්‍ය ශක්තිය තියෙන්නේ
ඔබේ මුණුබුරෙකුට ගාමිණී අබේ නමින් අනාගතේ පහළනවා ඔහු ඒක කරයි කිව්වා. එහෙනම් ස්වාමීනි මම මේ ගැන සඳහන් කරලා මෙතන ගල් කුළුණක් හිටවන්නම් කිව්වා. මහා ගල් කුළුණක් හිටවනවා පින්වත්නි මේ කාරණේ සටහන් කරලා. ඔය දුටුගැමුණු රජතුමා ඒ කුළුණ දැක්කට පස්සේ තමයි මේ සෑය හදන්න හිතෙන්නේ. එතකොට ඒ කුළුණ තිබ්බේ මිහිඳු මහරහතන් වහන්සේගේ කැමැත්තට. උන්වහන්සේගේ කැමැත්තෙන් ඒ කුළුණ තියලා පින්වත්නි ඒ අනාගතෙත් අතීතෙත් සියල්ල දැකලා තැන්පත් කරපු තැන නිසා තමයි අච්චර අර දේවතාවියෙකුගේ නමකුත් දාලා ඒ ගහ කපලා එතනම මේ සෑය හදන්න තරම් හිතාවේ. ඉතින් ඔබ හිතන්න එච්චර දෙයක් කරේ ඒ භූමියේ තියෙන ඒ ආනුභාව බලය මේ ලෝකේ තව කොහෙවත් අපිට මහා සෑයක් ළඟට ගිහිලා ලබන්න බැරි නිසා. ඉතින් මිනිස්සු කියනවා මට සැනසෙල්ලක් තියෙනවා එතෙන්ට ගියාම. ඉතින් ඔබ හිතන්න ඒ සේවනය කරන්න තියෙන දෙයක්නේ. මහා සෑය ළඟට ගියාම සැනසෙල්ල තියෙනවා නම් ඔබ ඒක සේවනය කරන්න. ඔබේ පස්සද්ධිය තියෙන්නේ ඒ මහා සෑය ළඟ ඇසුර නම් ඔබ ජීවිතේ පින්වත්නි පුළුවන් හැම වෙලාවෙම මේ අවස්ථාව උදා කරගන්න. ඔබ සමහරලාට කියනවා මට අසවල් ස්වාමීන් වහන්සේ එක්ක ටිකක් සාකච්ඡා කරාට පස්සේ හරි සැනසෙල්ලක් ඇති වෙනවා කියනවා. හැබැයි මේක මේ කාන්තාව නෙමෙයි පුරුෂයන්ට විතරයි මේක කියන්නේ. කියන්නේ ධර්ම සාකච්ඡා කරන එක ගැන විතරයි මම මේ කියන්නේ. නැත්තම් මේ වෙන දෙයක් නෙමෙයි. යම් භික්ෂුවක් ඇසුරු කරලා Tamanට නැති අවබෝධය ඇති වෙනවා නම්, නූපන් වීරිය ඇති වෙනවා නම්, නූපන් සිහිය ඇති වෙනවා නම් එවැනි ස්වාමින්වහන්සේලාවම ඇසුරු කරන්න. ඒ සේවනය කියන එක ඔබේ සැනසෙල්ලට ඔබේ පස්සද්ධියට පින්වත්නි උදව් වෙනවා. එතකොට මේ පස්සද්ධියට සැපයට උදව් වෙන කාරණා අපි 7ක් අද දවසේ ඔබට කියලා දුන්නා. පනීත භෝජන සේවනතා, උතුසුඛ සේවනතා, ඉරියාපත සුඛ සේවනතා, මජ්ජත් පයෝගතා, සාරද්ද කාය පුග්ගල පරිවර්ජනතා, පස්සද්ද කාය පුග්ගල සේවනතා, තද්දාදි මුත්තතා. මෙන්න මේ කාරණා 7 ඔබ හැම දිනාටම තමන්ගේ හිතේ සැනසෙල්ල උදව් වෙන්න උපකාරී කරන මේ උතුම් කාරණා 7 මේ ජීවිතේ නිතර තමන්ට සක්‍ය විදියට තමන්ට හැකි විදියට ඇසුරු කරමින් ඒවා පස්සේ යන්න එපා. ඒවාටත් ඇලෙන්න එපා. ඒවාටත් බැඳෙන්න එපා. ඒ සියල්ල තමන්ට උපකාර පිණිස හේතු වෙනවා නම් ඒවායින් බැහැරව විඳින පීඩාවලින් මිදීම පිණිස මේ උපකාර ධර්ම ඇසුරු කරමින් තමන්ගේ ජීවිතේ හිත සැනසෙල්ලෙන් සුවපත් භාවයෙන් පවත්වන්න ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය සැලසේවා. හැම දිනෙකගේම හිත පස්සද්ධියෙන්ම නිවෙත්වා, සුඛයෙන්ම නිවෙත්වා, ධර්මාවබෝධයෙන්ම නිවෙත්වා කියලා සියලු දෙනාට චිත්ත සමාධිය පිණිස උපකාර වීමට මේ උතුම් අනුශාසනය හේතු ආසනාම වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද එංගලන්තයේ සිට නිරෝසා වැලිකල පින්වත් දියණිය, පුනරි වැලිකල මිනිබිරිය, තෙනුරි වැලිකල මිනිබිරිය, තෙනුරි වැලිකල මිනිබිරිය දායකත්වයෙන් එකතු වෙන්නේ. ඉතින් මේ සියලු දෙනාගේම සත් ප්‍රාර්ථනා වෙලා තියෙන්නේ නිරෝසා වැලිකල පින්වත් මහත්මියගේ ආදරණීය අම්මාගේ අවුරුද්දේ පින්කම වෙනුවෙනුයි. සඳහන් කරන අම්මා නැති වුණේ අගෝස්තු 25 වෙනිදා 2020. ඇයගේ මව විශ්‍රාමික හෙද නිලධාරිනියක් නාලනී විමලරත්න පින්වත් මහත්මිය එතුමිය වෙනුවෙනුයි මේ දායකත්ව ධර්මානුශාසනාව සඳහා අද දවසේ මූලික අරමුණු කොටගෙන තියෙන්නේ පුණ්‍යානුමෝදනා කරන්න. ඒ සමගම දැනට අවුරුදු 3මාරකට පමණ කලින් මිය ගිය ඒ නිරෝසා වැලිකල මහත්මියගේ ආදරණීය තාත්තා බේ විමලරත්න මහත්මාවත් සිහිපත් කරගෙන තියෙනවා. ඒ වගේම නිරෝසා වැලිකල මහත්මිය කියලා කියන්නේ අන්තිම සටනේ සේනාංකාධිපතිවරයෙක් විදිහට විශාල මේ රට සුරකින්න කටයුතු කරපු මේජර් ජෙනරල් සුභාසන වැලිකල මහත්මයාගේ ආදරණීය බිරිඳ 2020 දෙසැම්බර් 8 වෙනිදා ජීවිතය අත්හැරලා ගියපු මේජර් ජෙනරල් සුභාෂණ වැලිකල මහත්මාවත් මේ වෙලාවේ සිහිපත් කරගන්නවා.
ඒ වගේම සුභාසන වැලිකල මහත්මයාගේ නැන්ද මේ ළඟදී මිය පරලෝ ගිහින් තියෙනවා. විමලා වැලිකල මහත්මිය ඇයවත් සිහි කරගෙන නිරෝෂා මහත්මියගේ පින්වත් මෞතුමියගේ අම්මා ඒ කියන්නේ තමන්ගේ ආච්චි අම්මා එන්ඩී ලීලාවති මහත්මියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය මේ වසංගත උවදුරින් මිදෙන්නට ප්‍රාර්ථනා කරගෙන මේ දායකත්ව අරමුණු සියල්ල මේ වෙලාවේ සටහන් කරගෙන තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේජර් ජෙනරල් සුභාසන වැලිකල මහත්මයා වෙනුවෙන් එතුමාගේ නිවසේ සිදු කරපු මතක ධර්ම දේශනාවලදීත් නිරෝෂා වැලිකල මහත්මිය අපිව වඩම්මවලා තාම ගෞරවයෙන් මීට පෙරත් ස්වාමීන් වහන්සේලා කෙරෙහි තාම සෙනෙහසින් කටයුතු කරන ඇයගේ ආදරණීය අම්මා වෙනුවෙන් පවත්වන මේ ධර්ම දේශනාවේ දායකත්ව අරමුණ අපි අනුමෝදන් කරනවා. ඇයට විශ්‍රාමික හෙද නිලධාරියක් වන නාලිනී විමලරත්න මහත්මියට හේතු වෙලා ඇය මෙපින් බලෙන් පරලෝ සැනසෙල්ල සුවපත් භාවයම ලබත්වා ඇය ඇතුළු කොට සිහිපත් කළ නොකළ සියලුම සංසාරගත සියලු මියගිය ඥාතියොත් මේජර් ජෙනරල් සුභාසන වැලිකල මහත්මයා ඇතුළු කොට කිව්ව නොකිව්ව හැම දෙනාටම මෙපින් බලෙන් පරලොව යහපත සැපත සැනසෙල්ල සුවපත් භාවයම වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. වර්තමාන යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අපගේ පින්වත් සොහොයුරාණන්ගේ එකට මේ සේවය කරපු පින්වත් සුභාෂණ වැලිකල මහත්මාවත් මේ වෙලාවේ සිහිපත් කරන අතරේ මියගිය සියලුම රණවිරුවන්ට දිවි පරදුවට තියපු සියලුම රණවිරුවන්වත් මේ කොරෝනා උවදුරින් මිය යන සියලු දෙනාටත් මියගිය සියලු දෙනාටත් මේ සියලු පින් බලෙන් පරලොව සැනසෙල්ලම අපි අනුමෝදන් කරනවා. හැම දෙනාම පරලොව සැපවත් වෙත්වා කියලා සාදු කියන්න. දෙවියෝ සතුටින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙල්ල සුවපත් භාවයම ලබත්වා. net FM ආයතනයේ පින්වත් අධිපතිතුමන්ට ඒ වගේම එතුමාගේ පවුලේ පින්වත් සියලු දෙනාට ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට සහ එතුමාගේ පවුලේ පින්වත් සියලු දෙනාට ඒ වගේම අපේ වරුණ මහත්මයා ඇතුළු කොට මේ ආයතනයේහි සේවය කරන අපේ සහෝදර සහෝදරියන් සියලුම දෙනාටත් ඒ හැම දෙනාගේම පවුල්වල සියලු දෙනාටත් ඔබ සියලුම දෙනාටත් ඔබගේ පවුල්වල සියලුම දෙනාටත් මේ ධර්මයේ ශ්‍රවණය කළ නොකළ ලෝකවාසී සියලු සෑම දෙනාටම නිරෝසා වැලිකල මහත්මිය සහ පුනරී තෙනුරී ටෙනුරී කියන ඒ දියණිවරුන්ටත් මේ වෙලාවේ මේ පින් ආශිර්වාද කරනවා. ඔබ සෑම දෙනාම මෙලොව යහපත ලබත්වා පරලොව සුගතිය ලබත්වා හැම දෙනාටම කායික සුවය මානසික සුවය සැලසෙත්වා සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයත් පරලොව සුගතියත් මෙපින් බලෙන් සැලසෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සද්ධාති. සාදු සාදු සාදු. සෙන්සුරාදා සිඩ්නි තස්සපුවේ ධර්මානුශාසනාව නිමාවටපත් උනේ පස්සද්ධිය සැහැල්ලුව. අපි කොහේ යනවද මේ දේ හොයාගෙන, මොන දේ කරනවද මේ දේ හොයාගෙන. හැබැයි තාම අපට ඒ දේ ලැබිලා තිබෙනවද කියලා මේ දේශනාව අහගෙන ඉන්නකොට මට ඇතිුනේ අපට මේ හොයන සැහැල්ලුව ලැබිලා තිබෙනවද කියලා. ඒ නිසිරස ලබන්නට මේ කියපු මාර්ග තුල තිබෙන හැකියාව අපි අප තුලින් ගොඩනගාගෙන තිබෙනවද කියලා. ඒ නිසා හැම මොහොතකම මේ ධර්ම කාරණා අහගෙන ඉන්නකොට හිතේ ඇති වෙන සැහැල්ලුව තරම් තවත් සැහැල්ලුවක් නැහැ කියපු බොහෝ දෙනෙකුත් ඉන්නවා. එහෙම දෙනා වෙනුවෙන්ම අද දවසේ මේ ධර්මානුශාසනාව තුලින් අපේ සිත් තුළට සැනසෙල්ල ලබා දුන්නු අපි පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරන උතුම් වූ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරනවා. එපමණක් නොවේ උන්වහන්සේ වටා ඉන්න විශේෂයෙන්ම උන්වහන්සේගේ රියදුරු මහත්මයාට අපි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මොකද මේ වගේ කාලයක උන්වහන්සේ යම් තැනකට වඩිනවා නම් ඒ හැම තැනකදීම ඒ රියදුරු මහත්මයාත් ළඟම ඉන්න. ඉතින් ඒ නිසා ඔහුටත් නිදුක් නිරෝගී භාවය අපි ප්‍රාර්ථනා කරන්නට ඕන. උන්වහන්සේ වටේ ඉන්න සියලු දෙනාටම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම හැම දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන උතුම් වූ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් කෙටි විරාමයක් ලබලා අපි ධර්ම සාකච්ඡාව සමගින් සෙන්සුරාදා සිඩ්නි තසපුවෙන් නැවත මුණ ගැසෙනවා.
ගැඹුරුයි අහස් කුස සොඳුරුයි තාරකාහිනෙහි හතමටල සුවදෙයි නෙත්තැෆැම් තොප්පිය සුළගේ ගසාගෙන යෑම වැළැක්වීමට තොප්පියේ නූලක් ගැට ගැස්සුවා. ඒත් තොප්පිය සුළගේ යෑම නතර වුණේ නෑ. හැබැයි නූල නිසා තොප්පිය පාලනය කරගත හැකි වුණා. සරුංගලයේ ආරම්භය මෙසේ වී යැයි අතීත ජනප්‍රවාදයකි. වර්තමානයේ සරුංගල් සැනකිලිසේම මළගෙවල්ද නිර්මාණය කිරීම හරිද වැරදිද? හරිද වැරදිද? සතියේ දින පහේම සවස 4 සිට 6 දක්වා හරිද වැරදිද අහන්න. මට මාළු කෑම එකක් දෙන්න. මට ඕනේ ටිකක් පැණි රස, ටිකක් ඇඹුල්, ටිකක් සැර කෑම එක. මාර මික්ස් එකක් නේ. ඒ වගේව කොහෙද තියෙන්නේ? මික්ස් එක මිස් කරන්න එපා. දවල් 12ට අහන්න සින්දු කෝච්චිය. සැමදෑනි සිලස සොයමින් බලමින් වගවී සුරකෙමු ලැඩදුක් නොමවී අපේ ජීවිත අපේ වගකීමයි. ඩෙංගු වදුර දුරලන්නට ඔබත් සහාය වන්න. Baila the reggae, the sutiata ona. Hip hop the calypso padamata enna. Talks the jokes, the degana tanna. Tarikita, taka kundatta. සතිය දවස්වල උදේ 10 ඉඳන් 12 වෙනකන්. දේදුණු මාවත. මට මදි කිව්වා. අනේ මේ හොඳටම ඇති කිව්වා. මේක ජෝක් ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි. මේක ෂෝ ප්‍රෝග්‍රෑම් එකක්. සුර විමන් තුල හිඳ දෙව් බඹුන් පවා දම් කඳ පහස විඳින රාත්‍රී කාලයේ ඔබේ සවන දහමින් නිවන සද්ධර්ම දේශනා මාලාව ධර්ම දක්ෂිනා වියත් ධර්මතර යතිවර සරෙන් සෑම දිනකම රාත්‍රී 9:30ට ධර්ම දක්ෂිනා නිවී සැනසෙන්නට. හොඳයි අපි නැවත සෙනසුරාදා සිත්නිත් අසපුව සමගයි සම්බන්ධ වන්නේ. සෙනසුරාදා සිත්නිත් අසපුව තුළ සැහැල්ලුව පිළිබඳව, පස්සද්ධිය පිළිබඳව, නැත්නම් අපේ හිතේ චිත්ත සමාධිය ඇති කරගන්නට, හිතේ යම් සැහැල්ලුවක් කායික වශයෙන් ඇති සැහැල්ලුවක් ඇති කරගන්නට උත්සාහ කරන කෙනෙකුට නිමග්න වෙන්නට පුළුවන් අවශ්‍ය කරන කාරණා තමයි අද දවසේ දේශනාව තුළ සිහිපත් කරන්නට යෙදුනේ. හැබැයි අපි මේවැ යම් තැනකදී අන්තයට යනවා. අපි ස්වාමීන් වහන්සේගෙන් දැනගනිමු ඒ අන්තයට යෑම නැත්නම් එය අපි දැඩිව ඒ වෙතටම යොමු වී සිටීම තුළ හානියක් සිදු වෙනවාද කියන කාරණය. ඒකසේ නමුත් විශේෂයෙන්ම අර අපි අහපු කාරණාවක් තියෙනවා, කවියක් තියෙනවා. සැනසෙල්ල ගැන කියනකොට නෙත සැනසෙල්ල බුදු හිමිරුව දැකීමය, ගත සැනසෙල්ල බුදු හිමිරුව වැඳීමය, සිත සැනසෙල්ල බුදු හිමි ගුණ සිතීමය, භව සැනසෙල්ල හිමිගත් මග ගැනීමය කියලා. ඉතින් මේ තරම් සැනසෙල්ලක් නම් තවත් නැතුව ඇති. ධර්මයට යොමු වීම තුළ ලබන්නට පුළුවන් උපරිම සැනසෙල්ල කරා යන්නට අපම පොළඹවාලන දේශනාවකුයි අපිට අද ශ්‍රවණය කරන්නට ලැබුණේ. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව සෙනසුරාදා සිත්නිත් අසපුවේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් බොහොමත්ම ගෞරවයෙන් පිළිගනු ලබන අවසරය අපේ හැමදෙරෝනේ. අපේ හැමදෙරෝනේ දැන් අපි අපේ ජීවිත තුළ සැනසෙල්ල තමයි හොයාගෙන යන්නේ. සමහරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සිහිපත් කළා, සමහරු හිතා ගන්නට බැරි දුර යනවා. තවත් සමහරු හිතා ගන්නට බැරි මුදලක් වියදම් කරනවා. තවත් සමහරු තමන්ගේ ජීවිතේ යම් ආකාරයකට අර ඔබ වහන්සේ දේශනාවේදී සිහිපත් කරපු ආකාරයේ ප්‍රණීත භෝජනයන් නිසාම වහ වැටිලා ඒ වෙනුවෙන්ම ජීවිතය යට කරගෙන තිබෙනවා. ඉතින් මේ වගේ කාරණා දිහා බැලුවහම ඒ තුල ගිහියෝ විදිහට ලෞකිකව අපි අපේ සමාජය තුලින් දකින කාරණා හොයාගෙන පසුපස තෘප්තිමත් නොවී ගමන් කිරීම තුල අපට සැනසෙල්ලක් ලබන්නට හැකියාවක් නැද්ද අපේ හාමුදුරනේ? ඒ කියන්නේ අපි ඒ කුසලය මේ යම් ආකාරයේ ක්ලේශයන් එක්ක රැස් කරගන්න
උත්සාහ දරන සැනසෙල්ල තෘප්තිමත් වෙන්න පුළුවන් සැනසෙල්ලක් නෙමෙයිද? එය අපේ ජීවිතයට අවශ්‍ය නැති එකක්ද? වර්ණ සාමාන්‍ය මිනිස්සු ජීවිතේ ඔය කෙලෙස් සහිත දෙයක සැනසෙල්ලක් තියෙනවා කියලා తాවකාලිකව හිතා ගන්නවා තමයි. හැබැයි බොහෝ විට ඒ අයට මේකේ පීඩනේ කාලයක් ඇති දැනෙන්න ගන්නවා. එහෙමයි. ඒ අයට මේකේ තියෙන දුක තේරෙන්න ගන්නවා. හැබැයි වැඩේ තියෙන්නේ ඕන්ට ඒක දුකක් කියලා දැනුණට ඕන ඊට පස්සේ ආයිත් ඒකේ සැපය හොයන්නේ තවත් වෙන මොනවා හරි කෙලෙස් සහිත දෙයකම. ඒ කියන්නේ අර වැලෙන් වැලට යනවා වගේ. කෙලෙස් වැලකමද යන්නේ. ඕ දැන් සමහරලාට හිතන්න වර්තමානයේ හරියට අනියන් සම්බන්ධ තියෙනවා. මොකද මේක ඇතුළේ තියෙන්නේ තමන් විවාහ වෙන්න ඉන්න කෙනා ඉතින් විවාහ වෙන්න කලින් හිතනවා එයා තමයි මගේ එකම සැනසෙල්ල. එහෙමයි. එයා තරම් වෙන මට සැනසෙල්ලක් නැහැ කියලා හිතාගෙන එයාව ළඟට ගන්නවා. ඔව්. ආත්මීය පුරුද්දක් කියලා කියන්නේ. ඔව්. ළඟට අරගෙන කාලයක් යනකොට තේරෙනවා මේකේ ඇති සැනසෙල්ලක් නැහැ කියලා. ඊට පස්සේ දැන් එහෙම හිතපු කෙනා මොකෝ කරන්නේ? මෙයා ළඟින් මට සැනසෙල්ල නැති වුණාට අර අය ළඟ මට සැනසෙල්ලක් ඇති කියලා තව බාහිර චරිත එක්ක ලං වෙනවා. එහෙමයි. සමහර වෙලාවට තමන්ගේ ස්වාමියා බිරිඳ නිවසේ නිතර තියෙන අඩුපාඩු ටික තමන් එක කතා කරන්නේ. කන්න බොන්න තියෙන අඩුපාඩුද ණය තුරුස් ගෙවනේවද ඕවා ගෙව ඔක්කොම කතා කරන්නේ තමන්ගේ ස්වාමියා බිරිඳ. අනියන්ව සම්බන්ධ වෙන කෙනා සමහරලාවට ඕවා කතා කරන්නේ. ඕවා කතා කරන්නේ නේ දෙන්නට කතා කරන්න තියෙන. ඉතින් తాවකාලික වෙලාවක ඔය ආදරෙන් කියලා මොන හරි දේවල් ටිකක් තමයි. එහෙමයි. එතකොට හිතනවා අනේ හරි සැනසෙල්ලක් මේක කියලා. ඒ කියන්නේ මිනිස්සු ඒ සැනසෙල්ල බලාපොරොත්තු වෙනවා. මිනිස්සු සැනසෙල්ල ඒක තමයි කෙලෙස් සහිත සිතක එයා රාගිකව ඇලීමකින් බලාපොරොත්තු වෙන සැනසෙල්ල වෙනුවෙන්ම විවාහ වෙලා ඒක තුල තමන් අර හොයපු වචන දැන් ආදරය කරන කාලේ විවාහ වෙන්න කලින් තිබිච්ච වචන ටික එයාට ඊට පස්සේ විවාහ වෙලා කාලයක් යනකොට නැති වෙනකොට ඒ අර විවාහ වෙන්න පෙර තිබිච්ච හැඟීම් ඒ අර විවිධ ප්‍රතික්‍රියා ඒ දේවල් කාලයක් යද්දී ජීවිතේ සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා හුරුවක් වෙලා ඒව නැති වෙනකොට මෙයා ආපහු අර ප්‍රේම කරපු කාලේ තියෙන වචන හොයන්න ගන්නවා. එහෙමයි. ඒවා එතකොට තමන්ගේ බිරිඳගෙන් සැමියගෙන් ලැබෙන්නේ නැතිකොට බාහිර පාර්ශවවලින් ලබන්න ගන්නවා. අපි හඳුෙන් මේ දැන් අපි මෙහෙම හිතමුකෝ ආදරය කරන කාලේ තරුණ දැන් අපි තුන් ගිහිල්ලා වර්ණෝ දැන් මේක උදාහරණයක් විතරයි ගත්තේ. අපි නැත්තම් සාකච්ඡාවමයි ඕක. දැන් අපි ඒ කාලේ දැන් දෙදෙනෙක් ආදරය කරන කාලේ ගිහිල්ලා කෙනෙක් එනකම් මග බලන් ඉන්නවා කියලා අපි හිතමුකෝ. ඉන්න සමහරලාට පැයක් දෙකක් එහෙම ඉන්න අවස්ථාවක් තියෙනවා කියමුකෝ. එහෙම ඉන්නකොට ඒකේ තෘප්තියකුත් වින්දා. ඒ තෘප්තිය තමයි උන් පහුකාලිනව කතා කරනවා. හරි මෙහෙම මම මෙහෙමත් හිටියේ එහෙමම කියලා. හැබැයි දැන් කසාද බැඳලා ටික කාලයක් ගියාට පස්සේ එහෙම ඉන්නුනොත් එහෙම ඒක අඩදම්බරයකට හේතු වෙනවා. ඒක ගැටීමකට හේතු වෙනවා. ඒක දරා ගන්න බැරි ක්‍රෝධයකට හේතු වෙනවා. එතකොට ඒ එකම හිතේ මේ සංකල්ප දෙක ගොඩනැගිලා තිබින්නේ කොහොමද අපි හඳුරන්නේ? වරුණ මේ හිත හැම වෙලාවෙම යම් කිසි දෙයක් ඉවසන්නේ ඒ දෙයට දෙන ඇගීමේ තත්ත්වෙත් එක්කනේ. එතකොට තමන් ප්‍රේම කරන කාලේ එයා වෙනුවෙන් හිත හදාගන්නවා ලොකු ඇගීමක්. ಗುಣ දකිනවා. එහෙමයි. එයාව අවශ්‍යයි කියලා හිතනවා. ඒතකොට ගොඩක් කලාවට හිතන්නේ මේ දෙයක් ලබා ගන්න කලින් ඒ දේ අවශ්‍යයි කියන එක හින්දා හදාගත්ත ඇගීමක් තියෙනවා. අවශ්‍යයි කියන දේ Tamanට ලැබුණට පස්සේ දැන් අවශ්‍යයි නෙමෙයි. දැන් ඒක තියෙනවනේ. තියෙන දේත් අවශ්‍යයි කියන එක හැඟෙන්න ඕනේ. දැන් ඔබ හිතන්න වරුණ ඔබ ඔරලෝසුවක් ඔබට නැතිකොට ඔබට ඒ ඔරලෝසුව අවශ්‍යයි කියලා හිතනකම් ඔබට ඒක ගැන ලොකු ඇගීමක් තියෙනවා. එහෙමයි. වරුණ ඔරලෝසුව හම්බුණාට පස්සෙත් ඔබට ඒක අවශ්‍යතාවෙත් තවදුරටත් දැනෙන්න ඕනේ. ඔරලෝසුවේ ඒක ලැබුණා කියලා එතනින් තෘප්තිමත් වෙලා එතන අත්හරින්න බෑ. ඒක අර අවශ්‍යතාවය අතහැරුණ ගමන් අවශ්‍යයි කියන අවශ්‍යතාවය ඔළුවෙන් අතහැරුණ ගමන් දැන් ලැබුණානේ. දැන් ඉතින් හරි. කියන තැන අවශ්‍යතාවය අතහැරුණ ගමන් ඇගීම අඩු වෙනවා. එහෙමයි. ඇගීම අඩු වුණ ගමන් ඒ කෙරෙහි තියෙන ඉවසීම නැති වෙනවා. හරි වටින ඇගීම අඩු වෙද්දි තමයි කොහෙන්නේ. එතකොට දැන් විවාහ වෙන දෙදෙනෙකුටත් වෙලා තියෙන්නේ මේ ඇගීම හැදෙන්නේ සංඥාත් එක්කයි. ස්පර්ශය නිසා හැදෙන
පස්සපච්චා සංඥා කියලා කියන මේ ස්පර්ශයෙන් එන සංඥාවලින්. ඒ සංඥාවට අනුව විඳීම් හදනවා. ඒක සැප විඳීම් හදනවා. ඒ අර ඇගීමෙන් දෙන සංඥානේ. ඇගීම වැඩි වෙන තැන එන සංඥාවට අනුව එන සැප වේදනාත් එක්ක තමන් ඉවසනවා. එතෙන්දී ඕන දේ සමහරවිට වැරද්දක් වුණත් ඒක ගුණයක් විදියට බලනවා. නෑ ඉතින් කමන්නේ වා මෙහෙම හින්දානේ එහෙම උනේ. නේද? හරි ඉවසිවේ අර සංඥාව එක්කෙන ඇගීමෙන්මයි. එතකොට දැන් ඇගීම හැදෙන්න හේතු වෙච්ච අවශ්‍යතාවය කියන එක නැති කරගත්ත තැන ඇගීම අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සංඥා මාරු වෙනවා. සංඥා මාරු වෙනකොට වේදනා මාරු වෙනවා. වේදනා සංඥා සංකාර මේවා එකට තියෙන්නේ. එතකොට සංඥා මාරු වෙද්දි වේදනා මාරු වෙනවා කියන්නේ සැප වේදනා ආපු තැන දැන් දුක් වේදනා එන්න ගන්නවා. එහෙමයි. එතකොට සංකාර කියලා කියන මේ සිත කය වචන හසුරන හැසිරෙවිල්ල එදා ඉවසීමෙන් හසුරපු කෙනා පස්සේ ඉවසන් නැති වෙන විදියට තමයි දැන් වචන එන්නේ. එහෙමයි. දැන් කය හසුරවන්නේ, හිත හසුරවන්නේ. එතකොට එදා එනකන් වර්ණකෝ පැය ගානක් හරි බලන් ඉන්නවා. ඒ තමයි කය හසුරපු විදිය සංකාර. ඔය වේදනා සංඥා සංකාර වල සංකාර තනිකර ක්‍රියාත්මක වුණේ යාට ඕන විදිහට නෙමෙයි. කය හසුරවන්නේ, වචන හසුරවන්නේ, හිත හසුරවන්නේ තනිකර අර විඳීම් හඳුනා ගැනීම වලට අනුව. එහෙමයි සයන්ස්. මෙන්න මේ හඳුනා ගැනීම කියලා කියන සංඥාව ඇගීමක් සහිත අගය දැනෙන සංඥා වෙන්න නම් හැම වෙලාවෙම ඒ අවශ්‍යතාවය, ඒ තියෙන වටිනාකම, ඒ දේ තුල තියෙන තමන් වෙනුවෙන් වෙන කැපකිරීම, දැන් බිරිඳක් සැමියා වෙනුවෙන් කරන ඒ කැපකිරීම කවදාක්වත් වරුණ මේ අනියම් වෙච්ච ඔය මේ తాවකාලික මොහොතකට එන මිනිස්සු ළඟින් හම්බෙන්නේ නැහනේ. එහෙමයි. එතකොට ස්වාමි පුරුෂයා තමන් වෙනුවෙන් කරන කැපකිරීම, ඒ දෙන රැකවරණ, ඒ දෙන සෙනෙහස බාහිරින් එන මිනිස්සෙක් ළඟ කවදාකවත් හම්බෙන්නේ නැහනේ. එහෙමයි. එතකොට දැන් කාන්තාවක් හැම වෙලාවෙම තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ව ආරක්ෂා කරන්න මොනවා හරි නීති රීති දාන්න පුළුවන්. ඒ නීති රීති සමහරට අනියම් අය දාන්න නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ පියාගෙන් ලැබුණු රැකවරණය හා සමාන රැකවරණයකුත් අපේක්ෂා කරනවා. ලැබෙනවනේ සාමාන්‍යයෙන්. එතකොට දැන් ඒ ලැබෙන දේ හැම වෙලාවෙම තමන්ගේ හිතින් අගය ගන්න ඕනේ. ඇගීමක් තියාගන්න. එතකොට සංඥාව හැමතිස්සෙම අර ඇගීමට අනුව ගොඩ නැගෙනවා සංඥාව. ඒ කෙනා ගැන, තමන්ගේ සමීපතමයා ගැන. ඒ සංඥාවට අනුව එතකොට එන්නේ සැප වේදනා. අන්න එතකොට ඉවසනවා. ඒ ඉවසනකොට වරුණ සංකාර කියලා කියන මේ කය, එයා වෙනුවෙන් කය හසුරන අවස්ථා, එයා වෙනුවෙන් වචන හසුරන අවස්ථා, එයා වෙනුවෙන් හිත හසුරන අවස්ථාත් ඉවසීමෙන් තමයි එන්නේ. මේක ආදරය, දයාව, කරුණාව මේවා කැටි වෙලා තිබෙන්නේ. ඔක්කොම එන්නේ. ඒ නිසා මේක මම දකින්නේ ඇගීමක් කියන එක, අනේකා කියන හිතේ ඇති කරගන්නවා මේ ඇගීම කියන එක මේ ලෝකේ මහා පුදුම අවශ්‍යතාවයක්. ඒක ලොකු අවශ්‍යතාවයක්. ඒක හැම කෙනෙකුටම ඇති වෙන්න ඕනේ. දැන් වරුණ හිතන්න සමහර ලාවට මම හොඳ සිද්ධියක් කියන්න. මන් දවසක් මේ මෑතක එක්තරා ස්වාමින්වහන්සේලා දෙනමක් ඉන්න තැනක මමත් දැන් වාඩිලා ඉන්නවා. ඒ විහාරස්ථානික. ඒ විහාරස්ථානයේ හදන මේ සුනකෙක් හිටියා. මේ සුනකයා හරි මහිංසක සුනකෙක්. දැන් ඔතන එක ස්වාමින්වහන්සේ නමක් ළඟට ආවා. ඒ ස්වාමින්වහන්සේ අරයාවට පස්සේ කොහමද කියලා පොඩ්ඩක් නිකන් හුරුතල් කරලා චුට්ටක් ඔළුව අතගා එහෙම අරයා දැන් නැට්ටවනවා හරීම ලෙන්ගතුව මේ ස්වාමින්වහන්සේ ළඟ යම් ප්‍රතික්‍රියා කරලා ඊට පස්සේ ඔන්න ඊළඟ ස්වාමින්වහන්සේ ළඟට ආවා. දැන් මැද ඉන්න ස්වාමින්වහන්සේ ළඟට මම ඉන්නේ අනිත් පැත්තේ. එහෙමයි. මැද ඉන්න ස්වාමින්වහන්සේ ළඟටත් අර විදිහට යා ඒම නැට්ටවනාගෙන ආවද සුනකියා හිතන්නේ නැති අර කලින් ස්වාමින්වහන්සේකින් වගේම ප්‍රතික්‍රියා වෙයි කියලා. චිප් කියලා ගැහුවා එක පයින් වීසි වෙලා යන්නේ. දුක් කියලා. දැන් අරයා නැට්ටවනාගෙන ආදරෙන් එලවල දැම්මා මේ ගහලා. එතකොට දැන් මම බලන් හිටියේ දැන් මේ ස්වාමින්වහන්සේලා දෙනමට මොකද්ද මේ තියෙන්නේ? ඒ කියන්නේ එක ස්වාමින්වහන්සේ නමක් ඒ තමන්ගේ ළඟට අරයා එනකොට ඒක ඉවසනවානේ. අනිත් ස්වාමින්වහන්සේට ඉවසන්න බැරි වුණා ළඟට එනකොට. ඒතර මෙතන තිබුණේ එක ස්වාමින්වහන්සේ නමක් එයාගේ ගැන සංඥාවක් තියෙනවා, ඇගීමක සංඥාවක්.
ඒ ඇගීමේ සංඥාව හින්දා සංස්කාර සැප වේදනාවක් තියෙන විඳීම් වල වේදනා සංඥාත් එක්ක එන සංකාර ගුණ දැක්ක සංඥාවක ඇගීමක් ඇති සංඥාවකින් බිහි කරන සැප වේදනාව ඔස්සේ උන්වහන්සේගේ සංස්කාරයන් පිට උනේ ආදරණීය වචන ආදරණීය කායික ක්‍රියාවක්. එහෙමයි. එතකොට අනිත් ස්වාමීන් වහන්සේ තුලින් පිට උනේ ගැටිච්ච සංඥාවක් ඔස්සේ චිප් මෙයාලා ජරාව මෙහෙමයි කියලා ගැටිච්ච සංඥාවක් ඔස්සේ දුක් වේදනාවක් හිතේ හදලා ගැටීමෙන් එන සංස්කාර කායික ක්‍රියා හැදුවා. වචන හැදුවා. හිත හැදුවා. එතකොට එක විටක අපිට මේ දෙක ඇතුලේ දුක්ඛ සැප පේනවා. මේ හාමුදුරුවෝ දෙන්නාගේ හැසිරීම දුක්ඛ සැප පෙන්නන හොඳ සිද්ධි දෙකක්. තව පැත්තකින් ඇලීම ගැටීම කියන එක පෙන්නන හොඳ සිද්ධි දෙකක්. එක සයන්හන්සේ නමක් ඇලුනා අනිත් සයන්හන්සේ ගැටුණා. එතකොට මේකේ දැන් ඇලීම කියන එක අල්ප සාවද්‍යයි. ගැටීම කියන එක මහා සාවද්‍යයි. ඒ කියන්නේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය කියන්නේ යම්කිසි වරදක අල්ප සාවද්‍ය කියන්නේ අඩු වැරද්දක්. මහා සාවද්‍ය කියන්නේ වැඩි වැරද්දක්. දෙකම වැරදි හැබැයි දෙකම වැරදි. දෙකෙන් අඩු වැරද්දයි මහා වැරද්දයි කියන එක මේ දුක් කියලා අර ගහලා පන්නපු එක ඇතුලේ ආපු ගැටීම මහා වැරද්දක්. ඒක මහා සාවද්‍යයි. ආදරය කරපු එකත් වැරද්දක්. ඒක වැරද්දක් වෙන්නේ එතන ඇලීම නිසා. නමුත් ඒක අර ගැටීමට සාපේක්ෂව අඩු වැරද්දක්. එතකොට මේ දෙකෙන් ජීවිතේ අපිට දැන් වුණා ඇලීම් ගැටීම් සැප දුක මේ ඔක්කොම ඔය ප්‍රතික්‍රියා ටික එන්නේ ඔය ඇගීම් එක්ක කියන එක දැන් තේරෙනවනේ. එතකොට සාමාන්‍ය ජීවිතයක මිනිස්සෙක් මං කියන්නේ තමන්ගේ බිරිඳට සැමියාට දරුවන්ට තමන්ගේ අම්මට තාත්තට මේ අය කෙරෙහි ඇලීම කියන එක තමන්ගේ අර පැවැත්මේ තියෙන සැහැල්ලුවට තියෙන්න ඕන දෙයක්. අපේ හොඳට මට මදක් අවසර දැන් ඔය කාරණාව මම ඔබ වහන්සේගෙන් දැන් විමසුවොත් දැන් චිප් කියලා ගහලා නැත්නම් සැර කරලා එලවනවා සුනකියාව. එතකොට ගැටීමක් නේ ද්වේෂය නේ තියෙන්නේ. දැන් එතන අතහැරුණාට පස්සේ ආයි ඒ ගැන ද්වේෂ වෙන්නේ නැතුව නැත්නම් ඒ ගැන හිතන්නේ නැතුව එතනින් ඒක අත්හැරලා දැම්මට පස්සේ සැහැල්ලුවක් විඳිනවා. අපි හිතමු එහෙම. එතකොට අර බල්ලව හොරතල් කරලා ආදරයෙන් කරුණාවෙන් කතා කරලා ලෙන්ගතුකමින් කතා කරලා ඒ දක්වන දයාව කරුණාව මත ඇතිවෙන ඒ බැඳීම ඇලීම දීර්ඝව පවතිනවා. ඒ දෙක අතර හානියක් එතකොට අඩු දැන් සාමාන්‍යයෙන් බැලුමට අපිට හිතෙනවා අර එළෙව්වට පස්සේ ඒක හිතින් අත්හැරලා දැම්මට පස්සේ වෙනම සැහැල්ලුවක් තියෙනවා හිතේ. එතන ආයේ ඒ සම්බන්ධයක් නැහැ. අරක දීර්ඝ කාලීනව යන සම්බන්ධයක් වෙනවා කියලා. එතකොට ඒ දෙක එහෙම වෙනසක් දැන් මම ගත්ත උදාහරණය තුළ නම් මේ ආගන්තුක සුනකයෙක්නේ. එතකොට ඒ සුනකයා ගැන අර ආදරෙන් කතා කරපු ස්වාමීන් වහන්සේ දිගටම ඒ සොනකයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න යනවා නම් ඔන්න අර අල්පසාවද්‍යයක පවත්වනවා. අපි ඒක මේ ඒ කාරණාවෙන් බහිරව අපි පැහැදිලි දැන් අපි ඒ ආදරණීයව කතා කරපු ස්වාමීන් වහන්සේ තුලින් දැක්කේ කරුණාව වෙන්න පුළුවන්. හරි සමහර වෙලාවට දැන් මම පස්සේ දැනගත්තේ ඒ ස්වාමීන් වහන්සේ ළඟ මේ ලෝකයේ ඔය මේ බුද්ධියෙන් දෙවනි ගණය කියලා කියන වර්ගයේ කියන්නේ බල්ලන්ගේ තියෙනනේ බුද්ධි මට්ටම් බැලිලා ඒකේ දෙවනි ගණය කියලා කියන ලංකාවේ අධික මිලක් සහිත සුනකයෝ කීප දෙනෙක් මේ ස්වාමීන් වහන්සේගේ ළඟ ඉන්නවා. හරි උන්වහන්සේගේ ළඟ ඉන්නවා. උන්වහන්සේ චීනේ ඉන්න හාමුදුරු කෙනෙක්. එතකොට මේ ස්වාමීන් වහන්සේ චීනෙන් ගෙනල්ලා ඒ සුනකයෝ කීප දෙනෙක් ළඟ තියාගෙන ඉන්නවා. එතකොට ඔන්න එතෙන්දී උන්වහන්සේ යම් කිසි දෙයකට ඒ සුනකයන් කෙරෙහි ලොකු බැඳීමක ඉන්නවා. හරි එතකොට එතෙන්දී ඔබ කියන මේ ගැටලුව ඔන්න ඔය කාරණා දෙනවා. හැබැයි ඒක මම තව ගුණයක් දැක්කා. දැන් අපි හැම වෙලාවෙම හැම කෙනෙකුගේම ගුණයක් දකිනකොටනේ අපේ හිත සැනසෙන්නේ. දැන් අපි හැම වෙලාවෙම දැන් මේ හාමුදුරුවෝ බල්ලන්ට බැඳිලා මේ හාමුදුරුවෝ බල්ලොත් එක්ක මේ බැඳීමෙන් මොකද්ද මේ විඳින්නේ කියලා ඒ දොස දකිනකොට අපේ හිතේ ඉන්නේ සැනසෙල්ලක් නෙමෙයි. මම දැන් අපිට ඕනම දෙයක් ඇතුළේ මොකක් හරි ගුණයක් පේනවා. දැන් මං බැලුවා අර වගේ මිල අධික ගණයේ
බල්ලන්ට ආදරය කරන හාමුදුරු කෙනෙක් සාමාන්‍ය මේ අර පාරේ ඉන්න සාමාන්‍ය බල්ලෙක් දැක්කට පස්සේ ඒ බල්ල අර තමන්ගේ ළඟ ඉන්න ඒ උසස් ගණේ කියලා කියාගත්ත පිටරට බල්ලාට තියෙන ආදරේ මේ පාරේ ඉන්න බල්ලෙකුට නැත්තම් එතන තියෙන්නේ අර බ්‍රීඩ් එකට ආපු බැඳීමක් මිස සියලු බල්ලන් කෙරෙහි තියෙන කරුණාවක් නෙමෙයි එතන තියෙන්නේ. ඒක කරුණාව නෙමෙයි. පොදුවේ කාටත් පොදු වෙන්න බෑ. මේ හොඳ උසස් වර්ගයේ කියලා කුලවල ආපු මහේසාක්‍ය පින තියෙන ඒ උපති සම්පත්තිය තියෙන බල්ලටයි උපති සම්පත්තිය නැති බල්ලටයි දෙන්නා කෙරෙහිම සමාන හිතක් තියෙන්න පුළුවන් වෙන්න ඕනේ කරුණාව. ඉතින් මේ සයින්හන්සට ඒක තියෙනවනේ කියලා මම මේ වෙලාවේ ගුණයක් දැක්කා. ඒතකොට දැන් එළවපු ස්වාමීන් වහන්සේ ගැන වුණත් මම මේ වෙලාවේ ගැටීමක් ඇති කරගන්නවා නම් එතකොට මම එක සයින්හන්ස නමකගේ ගුණ දැකලා තව සයින්හන්ස නමකගේ දොස් දැක්ක තැන ඒත් මට සැනසීමක් එන්නේ නැහනේ. ඉතින් ඒ නිසා ඔය හැම දෙයකම හරිම මධ්‍යස්ථ හිතක් අපි තියාගන්න ඕනේ. දැන් අපි මේ කාරණාවේදී සුනකයාගෙන ඇලෙන එකයි ගැටෙන එකයි කියන දෙකම නොකර ඉන්න පුළුවන් මධ්‍යස්ථ හිතක් පවත්වන්න පුළුවන් නම් ඔබ කියන තැන අපේ හිත තියාගතේ. එහෙමයි. හැබැයි සාමාන්‍ය සමාජය අපි කතා කරේ විවාහය. ඒකට මේ උදාහරණයකටයි මේ බල්ලන් ගැන කතාව ගත්තේ. එතකොට විවාහ ජීවිතයක් ගත කරන කෙනෙකුට මම නම් ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ කියලා ඉන්න තැන ඉන්න රහත් වෙලා හිතක් නෑනේ. ඕක કૃතිමවයි කරන්න යන්නේ. එහෙමයි. કૃතිමව කරන්න යනකොට වරුණ ඇලෙන්නේ නෑ කියන එකෙන් මිනිස්සු අවබෝධාත්මකව මේ පංච උපාදානස්කන්ධ ගැන අවබෝධයක් ඇති වෙලා පටිච්ච සමුප්පන්න ස්වභාවය හොඳට වටහාගෙන නාම රූප ගැන අවබෝධයක් ඇති කරගෙන ඒ අය මේ දුක්ඛාරය සත්‍ය සමුදය ආර්ය සත්‍ය ආදී කෙරෙහි තියෙන අවබෝධාත්මක ඒ ප්‍රඥාව ඔස්සේ නොඇලෙනව නෙමෙයිනේ. එහෙමයි. ඒ කියන්නේ පරමාර්ථ පැත්තම නෙමෙයි මේ ලෞකික පැත්ත. මේ නොඇලෙනවා කියලා ගොඩක් වෙලාවට කරන්නේ ඒත් ගැටීමකින් ඈත් කිරීම. අපි හඳුනන දැන් අර එතකොට නකුල මාතා නකුල පිතා අපි උදාහරණයකට ගත්තොත් ඒ තියෙන සම්බන්ධතාවය ඒ පෞල් ජීවිතය තුළ වුන් ගත කළ ආකාරයත් එක්ක බලනකොට ඒ ඇගීම ජීවිත කාලෙම තිබුණා. එයාලගේ ඇගීම බලන්නකො දෙන්නට දෙන්න. ඒ අය තමන්ට කල්යාණ මිත්‍රයෝ වෙලා එයාට මෙයා කල්යාණ මිත්‍රයෙක් මෙයාට එයා කල්යාණ මිත්‍රයෙක් වෙලා එකිනෙකාගේ ಗುಣ දකිමින් ඒ කෙනා ගැන ඊටාම සෙනෙහසකින් ඒ පවත්වපු හිතුවිලි ඊළඟ ආත්මෙත් අපිට ඒ විදිහට ගෙනියන්න ඕනේ. මට ඊළඟ ආත්මෙත් මෙයාව ඕනේ. ඒක ඇතුලේ දැන් ලබන ආත්මේ මොන වගේ කෙනෙක් හම්බෙයිද කවුද දන්නේ? Tamanට කල්යාණ මිත්‍රයෙක් නම් කෙනෙක්. ඒ කල්යාණ මිත්‍රයා හරි පහසු නම් ජීවිතේට. කොටෙන්ම කියනවා නම් පහසු. ඔන්න ඕක තමයි අපිට ඔතන ගොඩක්ම වැදගත් වෙන්නේ. නකුල පිතාට නකුල මාතා හරි පහසුයි ජීවිතේට. එහෙමයි. දැන් නකුල මාතත් නකුල පිතාගේ ජීවිතේට හරි පහසුයි. ඒ පහසු කෙනෙක් තුලම අර පස්සද්ධිය තියෙනවනේ. දැන් ඔය අපි කතා කරපු කාරණා හතේ මේ පස්වෙනි කාරණාවයි හයවෙනි කාරණාවයි කියන දෙකම තියෙන්නේ තමන්ට රිද්දන තමන්ට අපහසු අය ඈත් කරන එකයි තමන්ගේ සැහැල්ලුවට උදව් කරන තමන්ට පහසු අය ළඟින් ඇසුරු කරන එකයි. එතකොට මේ ළඟින් ඒ පහසු අය ඇසුරු කරද්දී ඒ අය කෙරෙහි අපේ ඇගීමක් අපේ හිතේ හැදෙනවා. ස්වභාවයෙන්ම අපි ಗುಣ දකිනවා. ඒ අය ළඟට අපි හැමතිස්සෙම මේ ඇසුරට ලං වෙනවා. ඒ ලං වෙන එක ඇතුලේ අපි හිතනවා නම් මේකත් බැඳීමක් මේකත් හරියන්නේ නැහැ කියලා. එතෙන්දී අර හරියට කිව්වොත් එහෙම මේ ලෝකේ Tamanට ඊතර වෙනකන් අල්ල ගන්න ඕන දේවල් තියෙනවානේ. එහෙමයි. දැන් ගඟෙන් ඊතර වෙන්න ගියපු මිනිස්සයා එයාට පාරුව කියන එක මේ අල්ලා ගන්න වෙනවා. හරි? මොකද එයාට ඊතර වෙන්න. එහෙමයි. එතකොට මම කිසි දෙයක් අල්ලා ගන්න නැහැ කියලා ළඟට බැස්සොත් මොකෝ වෙන්නේ? ගිලෙන්න වෙනවා. ඒ මිනිස්සයා ඒත් අසරණයි. ඒ වගේ අපිට මේ අල්ලා ගන්න ඕන දේ තියෙනවා. කල්යාණ මිත්‍රය අල්ලා ගන්න ඕනේ. කිසිසේත්ම අපි කල්යාණ මිත්‍රයා එක්ක ඊටාම සෙනෙහසින් කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න ඕනේ. දැන් ඔබ හිතන්න වරුණ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ භාවනා කරමින් කැලේකට වෙලා පාඩුවේ භාවනා කරගන්න ඕනේ කියලා හිතනවා නම් ආනන්ද හඳුරෝ හිතනවා
මම මේ බුදුහාමුදුරුව ළඟට වෙලා උපස්ථාන කර කර උදේ ඉඳන් හවස වෙනකම් මේ අවතුම් පැවතුම් මේ දේවල් කර කර ඉන්නවා. අර සමහර හාමුදුරුවෝ හොඳට කැලෑවකට වෙලා ගහක් යටකට වෙලා පහඩුවේ භාවනා කරන මට ඒව කරගන්නත් නැහැ මේ වැඩ හින්දා මටයි පාඩු වෙන්නේ. වතුර උණු කරනවා අරක කරනවා මේක කරනවා අරව පිහ දානවා මේ පිහ දානවා. මං ඒ වෙලාවේ අරව කරගන්න ඕනි කියලා හිතුවනම් තථාගතයන් වහන්සේට උපස්ථායකයන් වහන්සේ නමක්වත් නැති වෙනෝනේ කොහොම හිතුවම. එහෙමයි. එතකොට මේකේ අපි නොහිතුවට හැම දෙයකටම තමන්ගේ රුචි අරුචිකම් මත හිත හැදෙනවා. හරි. එතකොට මේ තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්නම සුදුසු චරිත මේ ලෝකේ ඉන්නවා. හරි. ඒක එවැනි චරිත උපදිනවා. කොටින්ම කියනවනම්. එහෙමයි. එතකොට දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වෙන්නේ නැහනේ. මේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවමාන කාලේ. ඒතර ඔබ හිතන්නේ ඒකෙදි කෙනෙකුට හිතෙන්න පුළුවන් සමහර විට ඔය පාඩුවේ ගිහිල්ලා බණ භාවනා කරගන්න බැරි වෙච්ච හින්දා වෙන්නේ නැති රහත් උන්නේ නැති නෑ. ඒක ධර්මතාවයක්. ඒ කියන්නේ රහතන් වහන්සේ නමක් විදිහට ආනන්ද සන්නසේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කෙරුණා නම් ඔය තරම් සෙනෙහසකින් දයාවකින් අර ඒ දැන් බලන්නකො හිතලා හරියට තාත්තා කෙනෙක් ළඟ පුතෙක් හැසිරෙනවා වගේ පුදුම සෙනෙහසක් පුදුම ආදරණීය බවක් තථාගතයන් වහන්සේ කෙරෙහි දක්වනවා. ඕ තථාගතයන් වහන්සේ කියන්නේ ආනන්ද සන්නසට තිබුණේ මහා පුදුමාකාර සෙනෙහසක්. එහෙමයි. ඒතර ඒ සෙනෙහස කියන එක රහතන් වහන්සේ නමකට ඇති වෙන්නේ ඔය විදිහට සෙනෙහසක් කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ නමකට එහෙම පීඩා කරන්න ලෙහෙසි පහසු නෑ. එහෙම කරන්න බෑ. ඒ දැනුම දන්නවා ආනන්ද හාමුදුරුවෝ. හැබැයි උන්වහන්සේ දඬුවට පහන අරගෙන වටේම ඇවිද ඉන්නවා. ඒ සෙනෙහස ආරක්ෂාව දෙනවා. එතකොට තථාගතයන් වහන්සේලාට ඒ උපස්ථානයේ පිනිස ඉන්නේ අනිවාර්යයෙන්ම රහත් නොවුණු කෙනෙක්. ඒක ධර්මතාවයක්. හරිද? ඒ වගේම හැබැයි පෘථජ්ජන වෙන්නත් බෑ. දැන් පෘථජ්ජන වුණාම ඇලෙන ගැටෙනවා මේ ලෝකේ අර ලෝක අවබෝධය ගැන ලෝකේ ගැන කිසිම අවබෝධයක් නැහැනේ. ඒ කලින් එතකොට උන්වහන්සේට හිටපු උපස්ථායකයන් වහන්සේලා අතර එහෙමවත් අවස්ථාවක් තිබුණා. හිටියානේ. මාර්ගඵල ලැබලා නැති අයත් හිටියානේ උපස්ථානෙට. ඒ අයගේ අතින් හැමතිස්සෙම ප්‍රශ්න වෙනවා. අතරලා යන්න වෙනවා. ඔව් බුදුරජාණන් වහන්සේ කියන දේ සමහරට තේරුම් ගන්න නැහැ. පෘථජ්ජනකමට එක්ක මානක්කාරකමින් අනම්මනම් වලින් එක විදිහට හැසිරෙනවා. දැන් ආනන්ද සන්නසේ ආර්ය සත්‍ය සත්‍ය ඥානයක් විදිහට දැකලා සෝතාපන්නයි. ඒ කියන්නේ උන්වහන්සේ පෘථජ්ජනත් නෙමෙයි. උන්වහන්සේ ලෝකේ ගැන අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තියෙන කෙනෙක් තමයි උපස්ථායකයන් වහන්සේ වෙන්න ඕනේ. හැබැයි ඒ අවබෝධයෙන් පරතරට ගිහිල්ලා නොඇලීමට පත්තුනොතින් අන්න එතකොට උපස්ථායකයන් වහන්සේ නමකින් කියන්න ඕන සෙනෙහස ඒ අර කරුණාව ඇතුලේ එන මේ බැඳීම කියන එක ඒකෙන්නේ. ඉතින් ඔබ හිතන්න වරුණ බුදු කෙනෙක් ළඟ උපස්ථාන කරන උපස්ථායකයන් වහන්සේටත් ඒ මේ සාමාන්‍ය අපි බලාපොරොත්තු වෙන රහතන් වහන්සේ නමකගේ නොඇලීම කියන එකෙන් මෙහාට ඇවිල්ලා ඇලීම කියන එක යම් මට්ටමකට ආනන්ද සන්නසෙටත් තිබුණා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි කියන්න ගියොත් එහෙම කසහද බැඳපු නෝන කෙනෙක් මහත්තයෙක් ධර්මයේ හැසිරෙද්දී ඒ දෙන්නා කෙරෙහි යම්කිසි බැඳීමක් තියෙන්න බෑ කියලා අපි හිතනවා නම් සමහර අය එහෙම හැසිරෙනවනේ. හිතන්නේ එහෙමනේ. අපි නිවන් දකින්න නම් කල්යාණ මිත්‍ර වෙනවා නම් එයාව අතහැරලා දාලා මං යනවා. දැන් ඒ අතහැරලා දැමීම එක්තරා පාර්ශවයක් කරනවා. නමුත් මේ වර්තමාන ලෝකේ අපි දකින්නේ එවැනි අතහැරීමක් නෙමෙයි. ගැටීමෙන් ඒක ප්‍රතික්ෂේප කිරීම. ඒ ප්‍රතික්ෂේප කිරීම ඇතුලේ වුන් සැනසෙල්ලක් නෙමෙයි පීඩාවක් සමාජය ඇතුලේ සමහරලාවට මහා දාහයකින් ඒ වගේ අය ජීවිතේ මහා විනාශයකට ලක් වෙනවා අපි දකිනවා. දැන් අපි මෙතනදී ගුණ දැකීම තුල හදා ගන්න ඕන සැනසීම කියන එක තියාගන්න ඕනේ කියන එකයි කියන්නේ. දැන් මම ඔය කියපු එකේම තව එකක් කියන්න ඕනේ. මේ සමහරලාවට ආමිෂය දිහා ඔය ප්‍රතිපත්තියට බර වෙච්ච කෙනාටත් ඔය වගේම අර මහා ගැටීමක් එනවා. සමහරලාට ආමිෂයක් කරනවා දැක්කට පස්සේ ඕවා කර ඉඳලා හරියන්නේ කියලා හිතනවා. නමුත් අර අපි කිව්වේ ආනන්ද සන්නසේ වගේ චරිතය වෙනින් උපදිනවා වගේ වරුණ මේ ලෝකේ හැම දෙයකටම එවැනි චරිත උපදිනවා. හැම දෙයකටම. මම ඕක පුදුම සහගත වෙන්නේ අනාථපිණ්ඩික සිටුතුමාත් එවැනි චරිතයක්. ඔය අනාථපිණ්ඩික සිටුතුමා බලන්න වරුණ මේ ජේත කුමාරයාගේ ඉඩමම ගන්න ඕනේ කියලා
මොකද්දෝ ඇවිල්ලා සිතුවිල්ල එයාටම කරදර කර කර ඒකම ඉල්ලනවා. හරි. වෙන ඉඩක් නැද්ද? දැන් අරයා දෙන්න බෑ කියනකොට අතහැරලා දාලා වෙන එකක් ගන්න බෑ. අරකම ඕනෙලු. ඊට පස්සේ ජේත කුමාරයාත් බැලුවා මේක හරි කරදරයක්. හැබැයි මෙතුමව තරහ කරගන්නත් බෑ. මම මෙයාට මේක ගන්න බැරි වෙන්න විදිහේ ගානක් කියන්න ඕන. එහෙම කරන සමහරු නිකන් ගානක් නෙමෙයි. මේක සම්පූර්ණ මේ කහවණු වලින් දවසක ඇතුරුවොත් විතරක් මන් දෙන්නම් කිව්වා. ඔය කියන්නේ ඒකේ වටිනාකමට වැඩි අපි දකින භෞතිකව මනින වටිනාකමට වැඩි වටිනාකම. වරුණ කවුරු හරි කිව්වොත් මේ ඉඩම දෙනවා නම් 5000 කොළ වලින් පුරවන්න ඕනේ පිරෙව්වොත් මන් දෙනවා නැත්තම් මේක දෙන්නේ නැහැ කියලා. ඈ හිතන්නකෝ මුළු ඉඩමම වෙහෙන්න පුරවන්න ඕනේ. මේ මිලක් කියාගන්න වෙදෙද්ද අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ බැංකු හිමිකරුවෙක්. එතකොට එතුමාගේ භාණ්ඩාගාරයක මේ සුළුපටු දාන නැන්නේ මෙන්න තියෙන්නේ. මුළු භාණ්ඩාගාරය හිස් වෙනකම් පුරවනවනේ කිනල්ල කහවණු. හරි. එතකොට නිකමට කෙනෙකුට හිතෙන්නේ නැත මොන පිස්සුවක්ද ඒක. අපරාධයන්නේ. ඔච්චර මේ ඕව අතුරලා ගන්න ඕනේ. ඔය ඒ සල්ලි වල තව ඉඩම් 10ක් 15ක් හරි අරන් බුදුරජාණන්සට පූජා කරන්න පුළුවන්. ඔච්චර මෝඩයිද බුදුහාඳුර ළඟ ඉන්න දායකයෝ. ඒ කාලේ මිනිසුන්ට හිතෙන්නේ නැති. මෙච්චර මේ කහවණු අතුරලා ගන්න තරම් මොකද්ද ඔය ඉඩමේ ඔච්චර ඇති දෙය කියලා හිතනවනේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේලා සියලු බුදුවරු මේ තුන් ලෝකේ වැඩිම කාලයක් තමන් වහන්සේලාගේ වැඩ සිටින කුටිය හැදෙන තැන තමයි ඔය ජේතවනයේ තියෙන සුගන්ධ කුටිය. ඒතකොට මේ ජේතවනාරාමේ සුගන්ධ කුටිය පිහිටලා තියෙන තැන සෑම බුදු කෙනෙකුගේම කුටිය ඉදි වෙන ලෝකේ යම් තැනක් තියෙනවා නම් ඒ එකම තැන ඔතනනේ. ඒතර එතන අපේ බුදුරජාණන් වහන්සේත් වැඩිම කාලයක් වැඩ ඉඳලා තියෙන්නේ. විටින් විට නමුත් එකතු කරලා බැලුවම වැඩිම කාලයක්. වරුණ ඒ නිසා ගොඩාක් දේශනාවල මේ සවැත් නුවර ජේතවනාරාමේ කියලා තමයි වැඩි හරියක් දේශනාවල තියෙන්නේ. ඉතින් ඔතනදී බලන්න අනාථපිණ්ඩික සිටුතුමා ඒ වෙනුවෙම ඉපදිලා. හරි එතුමවත් දන්නේ. ඔය ජේතවනාරාමේ භූමිය අරගෙන දෙන්න ඒ වෙනුවෙන්ම සෑම බුදු කෙනෙකුටම එතුමා වැනි දායකයෙක් උපදිනවාමයි. එහෙමයි. ඒතර එතුමා දන්නේ ඒක. මේ වගේ වරුණ මම දැක්ක දෙයක් මේක. මොකද මම මේ අපේ මහසෑය වෙනුවෙන් පිච්චෝද්‍යානයේ ගොඩනගන්න අනුරාධපුරේ මේ කාලේ ගත කරමින් මම දැන් මේ අදත් එහෙ කියන්නේ කෙලින්ම කොළඹට ආවේ ඒ ගමනෙන්මයි. එහෙමයි. එතකොට මේ උපස්ථාන කටයුතු ගැන කතා කරද්දී මහා සෑය කියලා ඔබ යන්නේන මහා සෑයේ යම් උපස්ථානයක් කරනවා නම් ඒ උපස්ථානවලත් අර අනාථපිණ්ඩික සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් උපන්නා වගේ මහා සෑය වෙනුවෙනුත් එවැනි චරිත උපදිනවානි කියලා දැනුනේ. වරුණ එක චරිතයක් ඉන්නවා පාලිතయ్య කියලා. මේ එතුමා ගැන මං වරුණට මතක් කළා. සිහිපත් කළා. බොහොම ගෞරවයෙන් සිහිපත් කළා. ඔව් මේ මට මේ වරුණ ගැනත් එතුමා හරි ආදරෙන් කතා කළා පහුගිය දවස්වල. මේ පාලිතయ్య කියලා කියන්නේ මහා සෑයේ මේ උපස්ථානවලට හරියට භාග්‍යතුන් වහන්සේ ආනන්ද සන්හන්සේ ළඟ හිටපු විදිය කියලා අපිට කියන්න බෑ. නමුත් සාමාන්‍ය වචනේදී අපිට ඒ අර්ථය දෙන්න පුළුවන්. මෑත කාලේ මම දැකලා නෑ පාලිතయ్య වගේ කෙනෙක්. ඒ කියන්නේ දැන් සමහර ඔබට මතකද අම්බපාලි හැම තිස්සෙම මේ සෑරත් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ එදා ඒ ආත්මෙදී මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේදී උන්වහන්සේගේ ඒක ගණ 13 වහන්සේලා තැන්පත් වෙච්ච සෑයට කොයි වෙලාවෙත් උපස්ථාන ටික කරනවලුනේ. එහෙමයි. එතකොට අම්බපාලි ඒ එදා ඒ ආත්මෙදී මේ මොන උපස්ථාන කළත් හිත ධර්මයේ තුල හැසිරුවේ නැන්නේ. හරි ගැටීමක් ඇති වෙනවනේ එක තැනකදී. රහත් මෙහෙණියකගේ සොටු දියර ටිකක් වැටිච්ච තැන. ඒකට ගැටි හිටියා. අන්තිමට ඒකට විපාක ලැබිච්ච හැටි මතකනේ. දැන් මම මේ එක වචනයක් නිසා ඔව් මුළු දවසම පුළුවන් හැම කාලෙම කැප කරන්නේ පාලිතయ్య ස්වේච්ඡාවෙන් මේ මහසෑය වෙනුවෙන්. කොච්චරද කියනවනේ අවුරුදු 16ක් දැන් එතුමා මහසෑය වෙනුවෙන් උදේ පාන්දර ඇවිල්ලා ඔය ආසන සියල්ලම සෝදලා සුවඳ ඉහලා මේ පිරිසිදු කරනවා. පළවෙනිම පාන්දර පූජා ඔක්කොම මෙතුමාටින් තමයි හැමදේම කරන්නේ. කොතන හරි පිළිසකර වෙන්න තැනක් තිබුත් මේ හැමදේම හොයලා බලන්නේ නායක හාමුදුර ඔක්කොම කියන්නේ මෙතුමාටයි. එතකොට මේ
වරුණ මම දැක්කේ අර මේ සියල්ල කරන ගමන් හරි අපූර්ව උපමා ටිකක් මෙතුම මට කියනවා. අපේ හාමුදුරනේ මේ හිත රේඩියෝ channel එකක් වගේ. මේ රේඩියෝ අහන්න ඕනම channel එක හිත කියනවා. මේ channel එකේ තියෙනවා කියන්නේ channel දෙකක් වගේ කුසල channelුයි අකුසල channelුයි. ඒතර මේ channel එක හරියට අල්ලන්න ඕන හැමතිස්සෙම. මේ මොනවා හරි දෙයක් එකට එතන අකුසල channel එක නම් මීටරේ වැඩ කරන්නේ. ඒ අකුසල channel එකේම හිත ගෙනියනවා නම් ඒකට අනුව තමයි එතකොට ඔක්කොම හැදෙන්නේ. හරි ලස්සනයි ඒ සිත මේ රේඩියෝ channel එකට උපමා කරපු හැටි මීටරේ වගේ. ඊට පස්සේ මේ ලස්සන තව සිත කියනවා ෆොටෝකෝපි ගහනවා වගේ. මේ ෆයිල් හදනවා කෙලෙම මේ ෆයිල් එක පිටින්ම හදා ගන්නවා. මේ අකුසලයක නම් මොකක් හරි අපි හිතමු කෙනෙක් එක දැකපු දෙයට ගැටුණා. ඒක මතක් වෙන වාරයට ඒ ෆයිල් එකට අර කොපි එකතු කරනවා. හරි. දැන් අපි හිතමු වරුණටම බැන්න කියලා. ඒ බැනපු එකට දැන් උන් ෆයිල් එකක් වෙන් කරනවා. ඒ බැනපු එක අහපු එකට ෆයිල් එකක් වෙන් කරනවා වරුණ. මම බැන්න එකට. ආයි බණින සැරයක් පාසා නෑ ඒක මතක් වෙනවනේ වරුණට. මාව එක්ක දැක්ක තැන වරුණට මතක් වෙනවා. එතකොට වරුණ කී අර හිතේ ගැටීම ආයෙ එනවා. ඒතකොට වරුණ කරන්නේ අර එදා මං බැනපු වෙලාවේ වරුණ ඕපන් කරපු ෆයිල් එකට ආයි කොපීස් ගගහ වැඩි කරනවා. ෆයිල් එක ලොකු කරගන්නවා. හරි ලස්සනයි. ඒ තමයි කියන්නේ හැම වෙලෙම හිත දැක හිතම කියව හිත දිහා බල ඉන්න ඕනේ කියන එක හරි ලස්සනයි. ඒ කියන්නේ බුද්ධෝපස්ථානයක් කළාට මේ ප්‍රතිපත්ති පූජාව කරන ගමන් මේක මේ ආමිෂය කරන්න පුළුවන් නේ කියලා හොඳම උදාහරණයක් එතුමා. එහෙමයි. මේ බොහෝ කතා කරන්න තියෙන ගුණ තියෙන චරිතයක්. ඉතින් හරිම ආදරේ සෙනෙහස ඇතුණා. මේ ගෙවිච්ච සතියේත් පාන්දර 3:00ට අපිටත් ඒ උපස්ථාන වලට සහභාගී කරවගෙන බොහෝම ගෞරවයෙන් අපිටත් ඒ උපස්ථාන කරලා අර හිතේ සැනසීම කියන එක වරුණ දවසම ඇති කරගෙන ඉන්න පුළුවන්. ඒ අර උදේ පාන්දර ඇති වෙන ප්‍රීතිය. එහෙමයි. ඇත්තටම දවසම පවතිනවා. දැන් ඔබ කිව්වා අපේ රියදුරු මහත්තයා මම යන තරම් වල යනවා කියලා. එතුමා මයි රියදුරු මහත්තයා මේ මටත් කලින් අවදි වෙලා මොකද සෑය ළඟට 3:00ට යන්න අපි ඊට කලින් අවදි වෙන්න එපා. ඒතකොට මටත් කලින් අවදි වෙලා කලින් දාම මලුත් සූදානම් කරගෙන හැමදේම කරන්නේ අපේ රියදුරු මහත්තයා. එයාගේ කැමති කියලා නෙමෙයි. එහෙමයි. එතකොට මේ සැනසීම කියන එක දැන් ඔය පාලිතය හැම ලබන්නේ මහා සෑය ළඟ උපස්ථාන කරනවා. අවුරුදු 5යි ගාණක් වරුණ එක දවසක් කඩ වෙලා නැල්ලු පාන්දර සෑය ළඟට එන උපස්ථාන කරන එක එක දවසක් කඩ වෙලා නැහැ. එහෙමයි. ඒතර ඔබ හිතන්න අවුරුදු 5යි ගාණක් එක දිගටම කිව්වම රෝහලේ නැවතුනහමත් වෛද්‍යවරුත් එක්ක කතා කරලා එනවලු මේ උපස්ථාන ටික කරලා යනවලු රෝහලට. හරි. ඒක ඇතුලේ විඳින සැනසීම. ඒ කියන්නේ ඒකට පෙර පිනත් බලපාලා ඇති. මම හිතුවේ අර හරියට ජේතවනේ අරන් දෙන්න අනාථපිණ්ඩික සිටුතුමා ඒ වගේම උපදිනවා වගේ මම පාලිතයට කිව්වේ ඔයා මේ මහා සෑයේ උපස්ථාන කටයුතු වලටම උපන්න චරිතයක්. එහෙමයි. මේ යුගයේ ඉන්නේ පාලිත. එයා කවුරු අපි දන්නවා සෑය ළඟ උපස්ථාන කටයුතු වලට කවුරු ආවත් මේ නිතර උපස්ථාන කරන හැමෝම පාලිතයෙන් අහලා තමයි ඔක්කොම කරන්නේ. එතකොට නායක හඳුරුවත් සමහර ලාවට මොන හරි දෙයක් කළත් බොහෝ විට මේ පාලිත අයියත් එක්ක කතා කරනවා කියලා මම දැනගෙන තියෙනවා ආරංචිලා තියෙනවා. එහෙමයි. එතකොට මේ අපි හිතනවා දැන් එතුමාගෙන් පසු කවදා හරි දවසක ආයෙත් ඒ වෙනුවෙන් මේ මහා සෑය වෙනුවෙන් කෙනෙක් උපදිනවා ඇති. මේ ලෝකේ කොහේ හරි කෙනෙක් කවදාවත් ඒ අය නැති වෙන්නේ මේ හැම දෙයකටම. දැන් වැඩේ තියෙන්නේ සමහර අය ඒව දිහා බලලා ඕවා කර ඉඳලා හරියන්නේ කියලා දැන් හිතන්නේ පැත්තනේ. ඉතින් ඒ හැම දෙයකම දැන් අපිට හිතෙන්න පුළුවන් එතුමා බැහි වෙලා එතුමා ඒකට ඇලිලා දැන් ඇලෙන්න තියෙන ලෝකේ අකුසල දේවල් අතරේ මේ දෙයට ඇලෙනවා නම් කුසලයක් ඇති වෙන දෙයකට කොච්චර දෙයක්ද අපි ඒකේ ගුණ දකින්න ඕන. එතන ඒ ගුණයත් එක්ක එතුමන්ට තව හදාගන්න දෙයක් තියෙනවද? හදාගන්න තියෙන දේ තමයි දැන් ඔය කියන්නේ. හිත දකින්න ඕන හැම වෙලාවෙම මොකද මොන දේ කළත් දැන් අපි දුගතියෙන් මිදෙන්න එපා වරුණ පළමු කාරණේ හැටියට ඊට පස්සේ සුගතියක හිටියත් සුගතිවල සැප විඳ යන එක නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. සුගතියක ලැබපු වෙලාවේ ධර්මය ඇහෙන වෙලාවේ කොහොම හරි සෝතාපන්න ඵලයටවත් පත් වෙන්න ඕනේ නියතෝ සම්බෝධි පරායනෝ කියන තැනට එන්න. දැන් මම ওই පාලිතයගේ දැක්ක හොඳ වටින දෙයක් තමයි
මේ අර සමහරු වගේ දේවල් කරාම මං බුදු වෙන කෙනෙක් වගේ අර ගන්නවන ඔලුවට කල්පිතව වෙන වෙන නිකන් හරි ලොකුකම් සමහරලාට එක්ක යා එතන දියවඩ නිලමේ වගේනේ කොම මගෙන් අහලා කරන්නේ මන් නිකන් මේක ලොක්කා අනේ එහෙම නෑ මං දැක්කේ ඕන සනසනමක් ළඟ දන්න ගහලා වැඳලා ඕනම මිනිසෙක්ට හරි ආදරෙන් කතා කරනවා ඒ අර මාන්නේ බින්දිනවා හිත දිහා බල වරුණ ඔන්න මොන දේ කළත් තමන්ගේ සුගති ආරක්ෂා වෙන්න නම් ඒ උපස්ථාන කිරීම නෙමෙයි ඒ තුල තමන්ගේ හිත හසුරවන විදිහයි බලන්න ඕනේ නැත්තම් කෙනෙකුට පුළුවන් ඕවාගේ උපස්ථානයක් කරන්න ගිහිල්ලා මාන්නෙන් ඉදිමිලා කවුරුත් නැති තරම් මේ මිනිස්සු අකුසල් කරගන්න කෙනෙක් වෙන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා දැන් දැක්කේ බුදු බව නම මොකද නෙමෙයි. එයාට ඕනේ සෝවාන් වෙන්න ඕනේ කොහොම හරි කියන තැන. ඒ කියන්නේ අර මේ සසරේ දැන් පින් කර හොඳ භවයකට ගියත් ඒ භව ගන්න අඩු කරගන්න පුළුවන් අර ඔබ වහන්සේ අම්පාලි වගේ තව වැඩි කාලයක් යන්න ඕනේ නැහැ. ඔව් අනිවාර්යයෙන්ම හිත දකින මිනිසයා නම් හිත පිළිසරණයකට ගන්නවම තමයි හිත දිහා නිතර බලන කෙනා. හොඳයි මෙතන හොඳ සාකච්ඡාවක් ඔබ ශ්‍රවණය කළේ දේශනාවක් ඔබ අද ශ්‍රවණය කළේ ඒ තුළ මම හිතන්නේ අපිට ගන්න තියෙන දේවල් මෙහෙමයි කියලා මෙච්චරයි කියලා ලියලා සටහන් කරලා අපිට සීමා කරන්න බෑ ඊට වඩා එහා ගිය දෙයක් මේ තුළ තියෙනවා කොහොම නමුත් දැන් පහුගිය සතියේ මේ ඒ වගේ හිත යම් ශ්‍රද්ධාවෙන් පුරෝගෙන කරපු යම් කටයුත්තක් නිසා තව කෙනෙකුගේ හිත රිදෙන අවස්ථාවුත් මත වුණා අපේ හැමදෙරනේ මේ අපි මේ පිච්ච උද්‍යානය සඳහා ගිය සතිය සිහිපත් කළා තව කොටස් මෙච්චර ප්‍රමාණයක් ඉතිරිව තිබෙනවා ලබා ගන්න දායක වෙන පින්වතුන් කතා කරන්න කියලා අපි අංකයක් දුන්නා. ඒ අංකය මම ඔබට දැනුත් සිහිපත් කරනවා. මෙන්න මේ අංකය තමයි අපි කිව්වේ 0.7 0.7 74යි 74යි 74. ඒ කියන්නේ 0.7 0.7. ඒ කියන්නේ 0.7 ඒවා දෙකක්. 0.7 ආපහු 0.7. එහෙම කියලා තමයි කිව්වා. ඊට පස්සේ 74 ඒවා තුනක්. එහෙම කියලා කියද්දී පොඩ්ඩක් වෙනස් කරලා වෙන අංකේ කියන්නේ 0.7 අංක පටලගෙන අපි අංකය ආයි නොකියමු. එහෙම කියලා අංකයක් වරදගෙන කතා කරලා තිබුණ වෙන කෙනෙකුට. ඒ කියන්නේ මේ කාර්යාලයට නෙමෙයි. අපි හන්දර අපි එතන ඉඳලා පැහැදිලි කරව ඉතින් ඊපස්සේ එතුමන්ට පොඩි කියන්නේ අපහසුතාවයකට පත් වෙන්න සිදු වෙලා තිබුණා. ඔව් ඒ වැනි අංක තමන් මෙහෙම වරදව අංකයක් ලියාගත්ත දැන් සමහරලාට ඒ අංකය ඇත්තටම ලියා ගන්න වෙලාවේ වැරදිලා ඒක හොයාගන්න බැරුව මේ සතිය හරි කියයි කියලා බලන් හිටපු කෙනෙක් ඉන්න පුළුවන් නිසා අපි ඕක කිව්වේ. නමුත් අපේ සිහිපත් කරපු විදිහට වරුණ මේ වෙලාවේ බොහෝ දෙනෙකුට බැංකුවකටවත් යන්න බෑ මේ වෙලාවේ ඔය පිච්ච උද්‍යාන වෙනුවෙන් පර්චේස් එකක් ගන්න ඕනේ කියලා කොටස් වෙන් කරගෙන බැංකුවකට ගියපු ගමන් දානවා කියලා කියපු ඇත්තන් අපිට බොහෝ දෙනෙක් ඉන්නේ. ඉතින් අපිට ඒ අය එම දායකත්වය දක්වන තුරු හරියටම කියන්න බෑ අපි ඉලක්ක කරන ප්‍රමාණය ලැබුණාද කියලා. මේ සපයන්න පුළුවන්ද කියලා. ඒකෙත් තව දැන් මෙතන තියෙන මේ වෙලාවේ මේ රටේ වහලා තියෙන එකත් එක්ක වරුණ දැන් භූමියක් මිලදී ගන්න ගියත් නීතිඥ මහත්වරු පත්තිරු බලනවා මේ හැම දෙයක් එක්කම ඒ කාර්යාල බහලා මේ කාලේ ගොඩක් දේවල් මේ රට වහලා තියෙන එකත් එක්ක ඉතින් ඒ නිසා භූමිය මිලදී ගැනීමේ කටයුතු උනත් ප්‍රමාදයක් වෙනවා මේ රට විවෘත කරන දවස වෙනකම්. මම මේක කිව්වේ සමහරු බයේ ඉන්නවා මගේ දායකත්වයේ දැන් මං මේ රට අරනකම් වෙන් කරගෙන තියෙනවා මට තාම දාන්න බැහැනේ බැංකුවකට කියලා මේ මට මේ අවස්ථාව අහිමි වෙයිද කියලා. ඔව් ඒ කියන්නේ මං දාන්න ඉස්සෙල්ලා වෙන කෙනෙකුට දීලා ඉඩම ගනීද කියලා. අපි මේ ඉඩමේ ඇත්තටම අපි කතා කරේ අක්කර 5ක් වෙන්න සකස් කරන එක. නමුත් අපි හිතනවා අර දාන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් එකතු වුණාට පස්සේ සමහරවිට දැන් නිකන් හිතන්න මේ වෙලාවේ පර්චේස් එකක රුපියල් 16000ක මුදල ගානේ 160 දෙනෙක් අද මේ දේශනාව අහලා එකතු වුණොත් අපි මේ රට අරිනකොට අපි මිලදී ගන්න හිටිය අක්කර 5ක් නම් අපිට 6ක් විදිහට මිලදී ගන්න පුළුවන් තැනකින් සම්බන්ධ. මොකද මේ සති දෙකක් තිස්සේ ඉඩම් ගණනාවක් බලලා තියෙනවා අපි කතා කරපු පර්චේස් එකකට ගැලපෙන මුදලට සීමාවේ යන. ඉතින්
සහර එතුමන්ගේ අර දුරකථන ඇමතුම ගියව එතුමන්ගෙත් ලොකු ගුණයකුත් තිබුණා අපේ හාමුදුරනේ. එතුමන් මොකද මේ සම්බන්ධව දැන් එතුමන්ගේ දැනුවත් කිරීමක් කළා. සහ අනිත් පසින් එතුමන්ට කතා කරලා කියනලු ඔබතුමාගේ මේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කරනවා කියලා. මේ ඉගැනේ එතුමන්ගේ කියලා හිතලා නෑ දැන් සමහරු කතා කරලා කිව්වොත් මම මේ දායකත්වය දරන්න කැමති මට ගිණුම් අංක දෙන්න. බැරි වෙලා හරි වැරදි අංකයකට කතා කරලා ඒ මනුස්සය වල එක කෝල්ලයක් ආව දෙකක් ආව මොකද්ද මේ කියලා එයාට හිතෙන ගිණුම් අංකයක් දුන්නොත් එයා ඊට පස්සේ මේකේ මේ කාර්යාලය කෙනෙක් විදිහට කතා කරන්න පටන් ගත්තා නම් නේද? වෙන අංකයක් දෙයි මේකට තමයි මේක බැර කරන්න ඕනේ කියලා එයාගේ ගිණුම් අංක දෙන්න පුළුවන්. හැබැයි ඒක හවු වෙනවා කොයි වෙලාවෙ හරි. හොයන්න පුළුවන්. නමුත් එහෙම දෙයකට නොගිය මං හිතන්නේ එතුමා බෞද්ධ කෙනෙකුත් නෙමෙයි වෙන අන්‍ය ජාතික කෙනෙක් අන්‍ය ආගමික කෙනෙක්. ඉතින් නමුත් එතුමාගේ ඒ ගුණයට අපි වෙලාවේ මේ ප්‍රශංසා කරන්න ඕනේ. 0.7 කියන්නේ 0.707 තමයි මුලින් තියෙන්නේ අංක 4. ඔන්න වරද්ද ගන්න නැතුව ලියා ගන්න 0.707 කියලා ලියා ගන්න 0.707. ඊට පස්සේ 74යි ආයේ 74යි ආයේ 74. ඒතර මේ අංකයට දුරකථන ඇමතුම් දෙන්න එපා. මොකද හේතුව අපි කිව්වා කාර්යාලයේ දරුවන් අසනීපෙන් ඉන්නේ. තමන්ට මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් මහා සෑය වෙනුවෙන් අපි වන්දනා කරන්න වඩින ස්වාමින් වහන්සේලාට පිච්ච දන්සැලක් දෙන්න තමයි මේ පිච්ච උද්‍යානයේ මිලදීගෙන පිච්ච වවන්නේ. ඉතින් වරුණ මේ පිච්ච උද්‍යානයේ පිච්ච වවන මේ භූමියේ පර්චස් එකකට පිච්ච පැල 6ක් වෙන් වෙනවා. ඒ 6 නෙලන මල් හැමදාම දවස ගානේ මහා සෑය වෙනුවෙන් පූජා කරන මේ පින්කමට කෙනෙකුට දායකත්වයට එකතු වෙන්න ඕනි කියලා හිතනොත් මැසේජ් එකක් විතරක් තියන්න මම මේකට සම්බන්ධ වෙන්න කැමතියි කියලා. ඒතර අපි ඉදිරියේදී කිව්වා ඒ සම්බන්ධ වෙච්ච හැමෝටම නිශ්චිත අංකයක් වෙන් කරනවායි කියලා. ඒ වගේම අපි ලබන සතියේ දැනුවත් කරනවා වරුණ මල් නෙලන්න කැමති අයට ශ්‍රම දානෙන්. දැන් සමහර ඉන්නෝනේ මූල්‍ය මේ දායකත්වය දක්වන්න බැරි අය. එවැනි ඕනම කෙනෙකුට මල් නෙලන්න ඇවිල්ලා සහභාගී වෙන්න පුළුවන් ශ්‍රමයෙන් අපි ඒකට දින වෙන් කරලා ඒවා වෙනම බෙදලා දක්වනවා. අපි ඉදිරි සතියේ ඒ විස්තර ඔක්කොම කියමු. ලබන සතියේත් සෙන්සුරාදා සිත්නේ තසපු ඊටාම ආසාවෙන් අහන්න මේ පින්කමට සම්බන්ධ වෙන්න කැමති අය. සහස්වනස තව අපිට විනාඩියක් වගේ කෙටි කාලයක් තියෙන්නේ. දැන් සමහරව අහනවා දැන් අපි එහෙම දැනුවත් කිරීමක් කළා කෙටි පණිවිඩයක් මගින් ඉන්පසුව අපිට බැංකු ගිණුම් විස්තරය එවලා තිබෙනවා මුදල් තැන්පත් කළාට කමක් නැද්ද කියලා. මට පෞද්ගලික දුරකථන ඇමතුම් ලබා දීලා හපු විරසකුත් ඉන්නවා. ඔව් ඒක තමයි දැන් අපි කිව්වේ මේකට සම්බන්ධ වෙන සියලු දෙනාගෙම අපි සියලු දෙනාටම එකේ සිට ඒ සම්බන්ධ වෙච්ච දැන් අපි 640යි සීමාව තිබ්බේ අක්කර 4කට කියලා. මොකද අපිට දැනට අක්කරයක් අප සතුව තියෙන නිසා. එතකොට අක්කර 5 සම්පූර්ණ වෙන. නමුත් 640 මේ වෙනකොට පැනලා තියෙන්නේ. අපි අර රට ඇරියට පස්සේ මුදල් යොමු කිරීමෙන් තමයි හරියටම පැනපු ගාන අපිට කියන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ අය වෙනුවෙන් වෙන් කළාට ඒ මුදල් දානකම් ස්ථිර කරන්නේ නැති හින්දා. එතකොට කවුරු මං කිව්වේ එකයි අද 160 දෙනෙක් සම්බන්ධ වුණොත් අපිට තවත් අක්කරයක් මල් වවනවා මහා සෑය වෙනුවෙන්. ඒ සියලු දෙනාවම තනි අංකයක් විදියට මේ දායකත්වයට එකතු වෙච්ච අය වෙනුවෙන් අපි සටහන් කිරීමක් ඉදිරියේදී ඒ අයට බලා ගන්න විනිවිදව ඒ හැමෝගෙම මුදල් මේ පින්කමට යොදවපු බවට අපි තහවුරු කරන කටයුතු සිදු කරනවා. හොඳයි. 0.707යි 74යි 74යි 74 දුරකථන අංකය ඒ සඳහා විවෘතයි කතා කරන්න නෙමෙයි කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙන්න. අද වැඩසටහන වෙනුවෙන් අපේ ගෞරව නමස්කාර පූර්වක ඇරයුමෙන් වැඩම අවදාළ පූජනීය අපේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි අද වැඩසටහනින් සමුගන්න හෙට උදෑසන මෙත්නෙත් පාමුලෙන් හමු යමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සියල් සතගේ දුක දුටුවේ